හරි ආයුබෝවන් ජනතාව හැමෝටම මම හිතන්නේ හැමෝටම ආව ඇහෙනවා. අපි අද දවසේ අපේ කොමර්ස් පන්තියේ දෙවනි දවසයි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපේ කොමර්ස් ක්ලාස් එකේ දෙවනි දවස තමයි අද දවසේ අපි මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි ගිය සතියේ අපේ පන්තියේ පළවෙනි දවස අපි නොවැම්බර් මාසයේ පුරාවට සම්මන්ත්‍රණ 4ක් විතර මෙහෙයුවා නේද? ලස්සන ප්‍රෝග්‍රෑම් ගොඩාරියක් කරා අපි නොවැම්බර් මාසෙදී. නමුත් දෙසැම්බර් මාසයේ ආරම්භයේ ඉඳලා තමයි අපි සිලබස් එක උගන්වන්න පටන් ගත්තේ. අපි ගිය සතියේ තමයි ඇත්තට වැඩේ පටන් ගත්තේ. ඒ නිසා කාටවත් ලොකු දේවල් මිස් වෙලා නැහැ. ඒත් එක ගිය සතියේ මිස් වුණ කෙනෙක් ඉන්නවනම් ගිය සතියේ පාඩම ලස්සනට අපි කරපු විදිය ඔයාලට බලා ගන්න මම රෙකෝඩින් එක දෙන්නම් අපේ ඩිජිටල් සරසවිය YouTube channel එක හරහා මම ඔයාලට ඒක ලබා දෙන්නම්. පැහැදිලිද? හරි. මගේ විතරක් නෙමෙයි අපේ ආයතනයේ අනිකුත් ගුරුවරුන්ගේ පහුගිය සතියේ රෙකෝඩින් එක ඔයාලට ලබා ගන්න හැකියාව තියෙනවා. ආයතනයේ මම හිතන්නේ දැන් මේ දවස්වල ඒකට අදාළ වීඩියෝස් ටික අප්ලෝඩ් කරන ගමන් තමයි ඉන්නේ. ඔයගොල්ලෝ ඉක්මනින්ම ඒකේ ලින්ක් එක එවන්නම්. කොමර්ස් ක්ලාස් එකේ ලින්ක් එකක් ලබා ගන්න හැකියාව තියෙනවා. මම ඔයාලට ඒකත් හෙට දවස් විතර ඇතුළත එවන්නම් ගිය සතියේ ලෙසන් එකේ ලින්ක් එක. හරිද? ගිය සතියේ ලෙසන් එකේ ලින්ක් එක මම හෙට විතර වෙනකොට හෙට අනිද්දා ඇතුළත එවන්නම්. හරි. වැඩේ පටන් ගන්න කලින් මම මතක් කරන්න ඕනේ තව කාරණාවක් තියෙනවා. ඒ තමයි හුඟක් දරුවන්ට ගැටලුවක් තියෙනවා නිබන්ධන ලබා ගන්නේ කොහොමද කියලා. නිබන්ධන ලබා ගන්නේ කොහොමද කියලා. පුතේ දෙසැම්බර් මාසයට අදාළ මේ අපි මේ වෙනකොට කරන නිබන්ධනය ඔයාලගේ ගෲප් වලට ඔයාලට ලින්ක් එක ආපු ගෲප් එකට අපේ ඩිජිටල් සරසවි ගෲප් එකට දැන් තමත් ගිය සතියේ දාලා තියෙන්නේ. හරිද? ගිය සතියේ දාලා තියෙන්නේ. ඔයගොල්ලන්ට චෙක් කරන්න පුළුවන්. ගිය සතියේ බදාදා වෙනකම් පොඩ්ඩක් උඩට ගියා නම් හොයා ගන්න පුළුවන්. සහ මං ආයතනයට නැවත කියන්නම් ආපහු පාරක් ගෲප් එකට පොඩ්ඩක් ෂෙයා කරන්න කියලා. පැහැදිලිද? හරි. එතකොට එතන PDF එක තියෙනවා. ඒකේ printed copy එක print කරපු copy එක මේ මාසේ 20න් පස්සේ අපි ඔයාලගේ ගෙවල් වලට මේ වන්න සූදානම් කරලා තියෙන සියලුම දේවල් ටික. ඒක සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ courier service එකක් කරහා අපි ගෙවල් වලට මෙන්න එවන්න සූදානම් කරලා තියෙන්නේ. එතකොට ඔයාට ඒ එකපාරම ගණිතය, විද්‍යාව, ඊට පස්සේ සිංහල ඉතිහාසය, ඊට පස්සේ තව ගත්තොත් ICT, කොමර්ස් කියන මේ විෂයන් 6ම සහ අපේ නර්තනය, සංගීතය වගේ සියලුම විෂයන් මේ කරන දරුවන්ට ඔයාලට අදාළ නිබන්ධන ටික printed copy එක අපි සූදානම් කරලා තියෙනවා. දෙසැම්බර් මාසෙකයි ජනවාරි මාසෙකයි දෙකම ඕගොල්ලන්ට එවන්න ලෑස්ති කරලා තියෙනවා. මේ දෙසැම්බර් මාසේ 20න් විතර පස්සේ ඔයාලට ගෙවල් වලට එයි ආයතනයෙන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරයි. පැහැදිලිද? හරි. එතකොට මේ නිබන්ධන ලබා ගන්නේ කොහොමද? ඒ ගාස්තු ගෙවීම අරෝමයා සියලු දේවල් කරන්නේ කොහොමද කියලා ඔයාලට දැනගන්න පුළුවන් වෙන්න ඔයාලගේ ගෲප් වල විස්තර දානවා. තාම ගෲප් වලට සම්බන්ධුනේ නැති දරුවෝ ඉන්නවා නම් යාළුවන්ගේ ලින්ක් වලින් ආපු ඒ හැම දරුවෙක්ටම මම තව ටිකකින් වැඩේ යන අතරතුරදී මං ආයතනයේ දුරකථන අංකයක් ලබා දෙන්නම්. ඒකට WhatsApp මැසේජ් එකක් දාලා පුතාලට පුළුවන් ඒ තොරතුරු ටික ලබා ගන්න. පැහැදිලිනේ? හරි. ගිය සතිය ආවේ නැහැ කියලා බය වෙන්න එපා. තරුෂ තරුෂ මං ගිය සතියේ රෙකෝඩින් එක දෙන්නම්. හරි, බය වෙන්න එපා. අපි අද දවසේ වැඩේ ස්ටාර්ට් කරන්නයි සූදානම් වෙන්නේ. හැමදාම සර් මේක ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එකද කියලා චනුල අහලා තියෙනවා. පුතේ අපේ කොමර්ස් ක්ලාස් එකේ මම කරන්නේ සිංහල මීඩියම්. හරිද? සිංහල මීඩියම් තමයි මම උගන්වන්නේ. හැබැයි මගේ පන්තිවලට සෑහෙන ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා ඉංග්‍රීසි මීඩියම් දරුවෝ. පැහැදිලිද? හරි. සිංහල මීඩියම් වගේම මම උගන්වන්නේ සිංහල මීඩියම් වුණාට මගේ ක්ලාස් එකට ඉංග්‍රීසි මීඩියම් දරුවෝ ගාක් සම්බන්ධ වෙනවා. හේතුව ගොඩක් දුරට accounts වල නම් ගිණුම් කරන කොටසේ නම් ඇත්තටම සිංහල මීඩියම් ඉංග්‍රීසි මීඩියම් කියලා ඇති වෙනසක් ඇත්තේම නැහැ. අර ටර්ම්ස් ටික විතරයි වෙනස් වෙන්නේ. නේද? උදාහරණයක් විදිහට විකුණුම් ගිණුම කියලා සිංහල මීඩියම් දරුවන්ට කියනකොට අපි කියනවා sales account කියලා ඉංග්‍රීසි මීඩියම් දරුවන්ට. මුදල් පොත cash book. ඔය වගේ මම එතකොට සිංහල මීඩියම් එකකින් ගියාට හැමතිස්සෙම ඉංග්‍රීසි ටර්ම් එකක් පැහැදිලි කරගෙන කියාගෙන තමයි යන්නේ. ඒ නිසා ඉංග්‍රීසි මීඩියම් දරුවන්ට අපේ ක්ලාස් එකකින් හරි පහසුවෙන් ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා සහ උගත් දරුවෝ මගේ ක්ලාස් එකේ ඉංග්‍රීසි මීඩියම් දරුවෝ ඉන්නවා. පැහැදිලිද? සහ ඊට අමතරව ඔයාට මොකක් හරි විශේෂයෙන් දැනගන්න උවමනාවක් තිබ්බොත් මගෙන් අහන්න පුළුවන්. මම ඒක ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. වෙනම කියලා දෙන්නම්. පැහැදිලිද?
හරි. මොකද හේතුව මම ඉගන්වන්නේ සිංහල මීඩියම් වුණාට මම ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මීඩියම් වලින්. හරිද? මම ඉගෙන ගත්තේ විශ්වවිද්‍යාලේ ඉංග්‍රීසි මීඩියම් වලින්. ඒ නිසා මට ඉංග්‍රීසි මීඩියම් දරුවන්වත් ගයිඩ් කරන්න හැකියාව තියෙනවා. පැහැදිලිද හැමෝටම? හරි. එහෙනම් වැඩි කතා අවශ්‍ය නැහැ. අපි අපේ වැඩේට බහිමු. ගිය සතියේ අපි පටන් ගත්ත අපේ වැඩේ. අපේ පාඩම අපේ සබ්ජෙක්ට් එක ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය. එහෙම නැත්නම් අපි කියනවා අපේ සබ්ජෙක්ට් එකට මොකක් කියලාද? කොමර්ස් කියලා. කොමර්ස් එහෙම නැත්නම් ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය. පැහැදිලිද? හරි. තව කාරණාවක් ඔයාලට මතක් කරන්න ඕනේ ආරම්භයේම. ඒ තමයි දරුවෝ කීප දෙනෙක් මට මැසේජස් දාලා තිබ්බා සර් ඉස්කෝලෙන් කොමර්ස් තෝරගන්න කලින් විභාගයක් තියන්න හදන්නේ කියලා. සමහර ඉස්කෝලවල කොමර්ස් වලට තෝරගන්න විභාගයක් තියන්න සූදානම්ෙන් ඉන්නවා කියලා. උදේ පුංචි කාරණාවක් මතක් කරනවා. ඒ තමයි ඉස්කෝලේ ඇත්තම මේ අපේ කාණ්ඩේ දෙවනි කාණ්ඩේ විෂයන් වලින් අපේ කාණ්ඩේ විෂයන් වලින් පුතේ ඒ කියන්නේ කොමර්ස් තියෙන කාණ්ඩේ විෂයන් වලින් ප්‍රධානම විෂය බාටපත් වෙන්නේ කොමර්ස් විෂය. පුරවැසි අධ්‍යයනය, භූගෝලය, ටැමිල් වගේ විෂයන් තමයි අනිත් ඒවා තියෙන්නේ අපේ බාස්කට් එකේ. එතකොට මේකෙන් හුඟ දෙනෙක් තෝරගන්නේ කොමර්ස් විෂය. කොමර්ස්. ඒකට හේතුව ඇත්තටම ওই විෂය කාණ්ඩ ඒ කියන්නේ විෂය කාණ්ඩයේ තියෙන වැදගත්ම විෂය වැලියු එකක් තියෙන විෂය, වටිනාකමක් තියෙන විෂය තමයි කොමර්ස් කියලා කියන්නේ. මම කලින් දවසකත් ඔයාලට කියනවා අපි දෙයක් තෝරා ගන්නකොට සැලකිලිමත් වෙන්න සාධක තුනක් තියෙනවා. එකක් තමයි අපි මේ විෂයට කැමති වෙන්න ඕනේ. අපි ආස වෙන්න ඕනේ. ආස නැත්තම් කරන්න බෑ. දෙවෙනි එක ආස වුණාට වැඩක් නෑ. අපිට ඒක පුළුවන් වෙන්න ඕනේ. කරගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. හරිද? මගේ පන්තියේ මේ වෙනකොට ඉන්න දරුවන්ට වැඩේට ආසයි කරන්න පුළුවන් කියලා මම මේ වෙනකොට ඔප්පු කරලා තියෙනවා. ඊළඟ එක තමයි වැලියු එකක් තියෙන්න ඕනේ. අපි ඒක තෝරගන්න කී අපිට වටිනාකමක් තියෙන්න ඕනේ. අපි ආස වුණත් අපිට පුළුවන් වුණත් වැඩක් නෑ. ඒකේ කිසි වටිනාකමක් නැත්තම් ඒ ඉගෙන ගන්න විෂයේ. නේද? හිතන්නකෝ අපි මොකක් හරි කෝස් එකක් කරනවා. ඒ කෝස් එක ඔයා ආසයි. ඒක ඔයාට පුළුවන් කරගන්න පුළුවන්. හැබැයි කරාට කිසි ජොබ් එකක් හොයාගන්න බෑ. කිසි වටිනාකමක් නැහැ. එහෙම වුණොත් ඒ වගේ කෝස් එකකට සල්ලි වියදම් කරන එක අපරාධ කියලා තේරෙනවනේ. අන්න ඒ වගේ. පුතේ, ඒ නිසා හුඟක් අය මේ විෂය තමයි තෝරගන්නේ අපේ බාස්කට් එකේ. කොමර්ස්. ඉතින් මේ කොමර්ස් ටීචර් තමයි වැඩිපුර ළමයි ප්‍රමාණයක් යන්නේ. එතකොට පුරවැසි අධ්‍යයනය උගන්වන භූගෝලය ටැමිල් උගන්වන ටීචර්ස්ලට ළමයි එයාලගේ පන්ති වලට ළමයි නෑ. අන්න ඒ නිසා සමහර පාසල් වලින් කොමර්ස් තෝරගන්න ළමයින්ගෙන් කොටසක් බලෙන් ගිහිල්ලා පුරවැසි අධ්‍යයනයට බලෙන් ගිහිල්ලා කොහෙටද වෙනත් විෂයන් වලට දානවා. ඒක ළමයින්ට කරන ලොකු අසාධාරණයක්. ළමයින්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. ලංකාවේ කිසිදු චක්‍රලේඛයක් හෝ නීතියක් නැහැ. එහෙම විභාගයක් තියලා ඒ ළමයිව තෝරලා බේරලා ගුරුවරු විසින් දාන්න ඕනි කියලා. ළමයාට කැමති දේ තෝරගන්න කියන කාරණාව තමයි ලබා දීලා තියෙන්නේ. ඒ නිසා ලංකාවේ කිසිදු පාසලක ගුරුවරයෙක්ට විදුහල්පතිවරයෙක්ට හැකියාවක් නැහැ පුතේ. එහෙම නීතියක් නැහැ. දරුවෙක්ව ගිහිල්ලා බලෙන් අකමැති විෂයකට ගිහිල්ලා තල්ලු කරන්න. පැහැදිලිද? හරි. නිසා බැරි වෙලා හරි ඔයා ඇත්තටම මේ විෂයට ආසයි නම්, ඔයා ඇත්තටම ගිහන්ස ඉගෙන ගන්න ආසයි නම්, මේ විෂය පුළුවන් කියලා ඔයාට හිතෙනවා නම් මේ විෂය කොහොමද වටිනාකමක් තියෙනවා කියලා හැමෝම දන්න ඕනේ. ඒකනේ තෝරගන්නේ. එහෙම වුණොත් ඔයාව බැරි වෙලා හරි ගිහිල්ලා දැම්මොත් පුරවැසි අධ්‍යයනයට හෝ මොකක් හරි විෂයකට ඔයා ගිහිල්ලා අම්මත් එක්ක ඉස්කෝලේ මැඩම්ව හම්බෙන්න. ගිහිල්ලා කියන්න මගේ ළමයාට අනිවාර්යෙන් කොමර්ස් කරන්න දෙන්න ඕනේ. එයා ඒකට තමයි කැමති. අපේ දරුවෝ අපි යවන්නේ පැත්තෙන් කියන කාරණාව දෙමෝපිය ගිහිල්ලා ගුරුවරයාව හම්බෙලා නැත්තම් කෝල් කරලා කිව්වහම ගුරුවරයෙකුට අවස්ථාව දෙනවා. හරිද? මොකද හේතුව ඒකට නීතිමය තත්වයක් නැහැනේ. එහෙම නොකර ඉන්න නීතියක් නැහැ. ඒ නිසා අර හුඟක් දෙමව්පියෝ බයයිනේ ළමයි. ඉස්කෝලේ ටීචර්ට නේද? එහෙම නැත්තම් විදුහල්පතිතුමාට බය නිසා හුඟක් දෙමව්පියෝ කට වහගෙන ඉන්නවා. හරිද? ඒ නිසා මේ බය ළමයි ටික ගිහිල්ලා අර එයාලට කැමති විෂයන් වලට රින්ගවනවා. ඒ නිසා මේ ළමයි මාර අසාධාරණයට ලක් වෙනවා එක අතකින්. හරි. ඒ නිසා ඔයාට බැරිලා හරි එහෙම තත්ත්වයක් උදා වුණොත් ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන් හැකියාව තියෙන දරුවෙක් නම් අම්මත් එක්ක තාත්තත් එක්ක විදුහල්පතිතුමා හරි පන්ති බාර ගුරුවරයා හරි හම්බෙලා කියන අනිවාර්යෙන් මට කොමර්ස් කරන්න ඕනේ කියන කාරණා. හරිද? බැරිලා හරි දෙන්න බෑ කිව්වොත් පළවෙනි වාරේ විභාගෙ වෙනකම් කරන්න දෙන්න. පළවෙනි වාරේ විභාගෙ ලකුණු අඩු වුණොත් කොමර්ස් වල පුරවැසි වලට යන්නම් කියන. මම උඹලා කොහොම හරි පළවෙනි වාරේ ලකුණු ටික ගොඩ දාලා දෙන්න. හරි. පැහැදිලිද? හරි. එහෙනම් ජනතාව වැඩේ පටන් ගමු. මම හිතන්නේ මම කියපු කාරණාව දරුවෝ හැමෝටම පැහැදිලි. හරි. අපිට පුළුවන් ඉස්සරහට යන්න. පුතේ කෙටි මතක් කිරීමක් කරනවා. ගිය සතිය ඉගෙන ගත්ත ටිකක් වේගෙන්. දේවල් වේගෙන්. පුතේ අපේ සබ්ජෙක්ට් එක කොටස් දෙකයි ව්‍යාපාර අධ්‍යයනයයි ගිණුම් කරන්නයි කියන්නේ. හරිද? මම නැවත කියනවා එක ව්‍යාපාර අධ්‍යයනයයි දෙක ගිණුම් කරන්නයි කියලා අපේ සබ්ජෙක්ට් එක කොටස් දෙකයි.
ව්‍යාපාරයක් දෙන්න අපි කියනවා business studies accounting. business studies ටිකයි accounting ටිකයි තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හරි පුතේ. ඊට පස්සේ ළමයි අපේ සිලබස් එකේ මුළු පාඩම් 12ක් තියෙනවා. ඒ 12න් ව්‍යාපාරයක් දෙන්නේ පාඩම් 3යි ගිණුම් කරන්නේ පාඩම් ඔක්කොම 9 කියලා තමයි හැදෙන්නේ. සිලබස් එක හැදෙන්නේ මේ විදිහට. ඊට පස්සේ අද පාඩම අපි සාකච්ඡා කරන්නේ ව්‍යාපාරයක ව්‍යාපාර පසුබිම කියන පළවෙනි පාඩම. අපි ඉන්නේ පළවෙනි පාඩමේ. පළවෙනි පාඩමේ ව්‍යාපාර පසුබිම. පුතේ මේ පාඩමේදී අපි සාකච්ඡා කරන පළවෙනිම මාතෘකාව තමයි අවශ්‍යතා. මොකද්ද මාතෘකාව? අවශ්‍යතා. ළමයි මතක් කරමු. මතක් කරමු. අවශ්‍යතාවයක් කියලා කිව්වේ මිනිසා විසින් ජීවත් වීම සඳහා. තවපාරක් කියමු. මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම පුතේ තවපාරක් මාත් එක්ක කියමු. මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේ අපි කියනවා අවශ්‍යතා කියලා. පුතේ හරි සරලයි. මගේ පන්තියේ තියෙන විශේෂත්වය තමයි ගිහාන් සර්ගේ දිහා බලන් හිටියාම නිකම්ම වෙඩේ පුළුවන් වෙනවා. මගේ දිහා බලන් හිටියාම නිකම් පුළුවන් වෙනවා. හරිද? හැබැයි මාත් එක්ක මං කියපන් කියලා කිව්වහම ගෙදර ඉඳන් කියන්න ඕනේ වැඩි. හරිනේ? හරි මං පුතේ දැන් කියමු කියලා කිව්වහම මාත් එක්ක කියන්න කිව්වම ඇත්තටම ගෙදර ඉඳන් කටින් කියන්න ඕනේ. හරිද? මුමුණ කියන්න. හරිද? එතකොට ඔයා දන්නේම නැහැ මගේ පැය දෙක ඉවර වෙනකොට ඔයා නිකම්ම මං උගන්වන දේවල් කටපාඩම් වෙලා. 100% කටපාඩම් වෙලා. පැහැදිලිද? හරි. මම නැවත කියනවා. මාතෘකාව අවශ්‍යතා. අවශ්‍යතා. පුතේ කියමු. මිනිසා විසින් කවුරු විසින්ද? මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේ. මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේවල් අපි කියනවා අවශ්‍යතා කියලා. හරි බලන්න. මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යයෙන් සපුරා ගත යුතු දේ. හරි. අපි එවපු PDF එක print out එකක් දාගත්ත දරුවෝ ටියුට් එකේම ලියා ගන්න පුළුවන්. හරිනේ? ටියුට් එක තාම නැති දරුවෙක් ඉන්නවා නම් ඒගොල්ලෝ අදට කොලේක ලියා ගන්න පොතක ලියා ගන්න PDF එක අපි එව්වට පස්සේ ඒකේ print out එකක් දාගත්තට පස්සේ ඒකේ note එක note down කරගන්න. පැහැදිලිද? දෙසැම්බර් 20 න් පස්සේ අපි ඔයාලට original ටියුට් එක එවන්නම්. පැහැදිලිද? හරි. වෙලාව වෙනස් කරන්න බැරිද කියලා දරුවෙක් අහලා දෙනවා. පුතේ වෙලාව නම් වෙනස් කරන්න අපහසුයි. හරි. අපි බලමු ඊළඟට. පුතේ අවශ්‍යතාව වලට උදාහරණ විදිහට අපි ගත්තා මොනවද? ආහාර. පළවෙනි එක දැම්ම ආහාර. පුතේ ආහාර වලට පස්සේ අපි ගත්තා එක ආහාරනේ. දෙක මොකක්ද? ආහාර දෙක මොකක්ද? ආහාර ඊළඟ මොකක්ද? chat එකට දාන්න බලන්න. ගිය සතියේ හිටපු ජනතාව මතකයිනේ. අපිට තියෙන මූලිකම අවශ්‍යතාවය තමයි එක ආහාර. දෙක මොනවද? අන්න හරි. දෙක අපි කියන මොකක්ද? ඇඳුම් පැළඳුම්. ආහාර ඇඳුම් පැළඳුම්. නැත්නම් ඇඳුම් නේද? හරි. ආහාර එන අපි ගමු දෙක අපි කියනවා ඇඳුම් පැළඳුම්. ඊට පස්සේ අපි කියනවා මොකක්ද ඊළඟ අවශ්‍යතාවය? ආහාර ඇඳුම් පැළඳුම් මොකක්ද ඊළඟේ? මොකක්ද? හරියටම හරි. මට chat එක පේනවා. හරි. මොකක්ද පුතේ ඊළඟ එක? නිවාස. හරි. අපි ගිය සති කතා කරමු විස්තර ටික නේද? පුතේ ආහාර ඇඳුම් පැළඳුම් නිවාස. මේ තියෙන්නේ නිවාස. හරි බලන්න ආහාර තියෙනවා, ඇඳුම් පැළඳුම් තියෙනවා, නිවාස. මෙන්න තියෙනවා අපේ මූලික අවශ්‍යතා ටික. මේවා තමයි මූලික අවශ්‍යතා. ඊළඟ එක මොකක්ද? ආහාර ඇඳුම් පැළඳුම් නිවාස ඊළඟ එක දැන් මේ කරන්නේ ඒක තමයි ඊළඟ එක. අන්න හරි. මොකක්ද? අධ්‍යාපනය. අධ්‍යාපනය. ආහාර ඇඳුම් පැළඳුම් නිවාස අධ්‍යාපනය ඊළඟ අවශ්‍යතාවය මොකක්ද? හරියටම හරි. ආහාර ඇඳුම් පැළඳුම් නිවාස අධ්‍යාපනය ඊළඟ එක මොකක්ද? මේ ගිය සතියේ ටික මම එකයි ටිකක් වේගින් යන්නේ. හරි. මොකක්ද? අන්න හරි. සෞඛ්‍ය නේද? සෞඛ්‍ය. ආහාර ඇඳුම් පැළඳුම් නිවාස අධ්‍යාපනය සෞඛ්‍ය. හරි. මෙන්න තියෙනවා පුතේ අපේ අවශ්‍යතා සෙට් එක. ආහාර ඇඳුම් පැළඳුම් නිවාස අධ්‍යාපනය සෞඛ්‍ය. ඊට පස්සේ මොකක්ද? ආරක්ෂාව. හරියටම හරි. මේම අයියා මට මාර සතුටුයි. අපේ කට්ටියගේ උත්තර ශනික මට යනවා පේනවා. හරි නේම අයියා. නේමයි. වැඩේට ගාන්ට සෙට් වෙලා ඉන්නවා. හරි. ගිය සතිය උගන්වපු ටික සුපිරියට මතක තියෙනවා. වැඩේ නේමයි. හරි. ළමයි ආහාර ඇඳුම් පැළඳුම් නිවාස අධ්‍යාපනය සෞඛ්‍ය ආරක්ෂාව සර්ට් එක කියමු. එතකොට මතකින් නෝ මේක. ආහාර ඇඳුම් පැළඳුම් නිවාස අධ්‍යාපනය සෞඛ්‍ය ආරක්ෂාව. මේ තියෙන්නේ මොනවද? පුතේ මේ තියෙන්නේ මොනවද? අවශ්‍යතා. අවශ්‍යතාවය කිව්වේ මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේ. හරි. නියම. ආරක්ෂාව ඊළඟ එක
sannivedane නේද? sannivedane. අපිට sannivedanaයත් අද වෙනකොට වර්තමාන වෙනකොට මූලික අවශ්‍යතාවයක් බවට පත් වෙලා නේද? sannivedanaය නැතුව ජීවත් වෙන්න බෑ වගේ නේද? හරි sannivedanaය. ඊළඟ එක ආහාර ඇඳුම් පැළඳුම් නිවාස අධ්‍යාපනය සෞඛ්‍ය ආරක්ෂාව sannivedanaය. අන්න හරි. ඊළඟ එක අපි කියනවා විවේකය නේද? අපිට අද වෙනකොට විවේකයක් අවශ්‍යයි. නිවාඩුවක් හම්බෙච්ච ගමන් අම්මා තාත්තා නේද ඔයාලව එක්කගෙන යනවා පොඩි ට්‍රිප් එකක් ගමන බිමන. එහෙනම් විවේකයක් අපිට අනිවාර්යෙන්ම අවශ්‍යයි. හරි මෙහෙමයි. හරි ඔන්න විවේකයේ දැම්මු. බලමු ඊළඟ එක මොකක්ද? ඊළඟ අපි කියනවා ප්‍රවාහණය නේද? ප්‍රවාහණය. ඒක නේද? මේ දවස්වල ඩොලර් හිඟයි, ඩොලර් නැහැ නේද? පෝර ගේන්න විදියක් නැහැ, අර වගේ ඉන්න විදියක් නැහැ, මේ වගේ ඉන්න විදියක් නැහැ කියලා කිව්වට නේද? පෞගි දවස්වල කල්යාණී රන් පිවිසුම නේද? පෞගි දවස්වල කොළඹ ලොකු පාලමුකුත් විවෘත කරනවා අපි දැක්කා. හේතුව ප්‍රවාහනයක් මිනිසුන්ගේ අනිවාර්ය ජීවිත අංගයක් බවට පත් වෙලා තියෙනවා නේද? ඩොලර් නැහැ කිව්වට නේද? කොළඹ ඉඳන් නුවරට යන හයිවේ එක හැදෙනවා. පාරවල් වලට තාර ටික දැමෙනවා. එහෙම නැතුව යන්න බෑ. ප්‍රවාහනේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයක් වෙනවා. උදේ මේවා තමයි අපි කිව්වේ අවශ්‍යතා කියලා. ප්‍රවාහනය අවශ්‍යතා. උදේ ඒ අවශ්‍යතාවයත් අපි ගත්තේ මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යෙන්ම සපුරා ගන්න ඕන දේවල් තමයි අපි කිව්වේ අවශ්‍යතා කියලා. ඔය කියපු අවශ්‍යතා නේද? ඔය කියපු අවශ්‍යතා සපුරා ගන්න විවිධ ක්‍රම තියෙනවා. මිනිස්සු ඔය ආහාර කියන අවශ්‍යතාවයේ සපුර ගන්න විවිධ ක්‍රම තියෙනවා. ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාවයේ සපුර ගන්න විවිධ ක්‍රම තියෙනවා. නේද? අන්න ඒ ක්‍රම වලට අපි කියන පුතේ මොකක් කියලාද? උවමනා කියලා. අන්න හරි නියමයි. උවමනා කියලා ලියනකොට පුතේ වයන්නට පාපිල්ලෙන්නේ. හරි. උයන්න නෙමෙයි. හරිද? උයන්න නෙමෙයි වයන්නට පාපිල්ල උවමනා කියලා අපි කියන්නේ. පැහැදිලි නේද? ලියනකොට හරියට ලියන්න ඕන. හරි. අවශ්‍යතා උවමනා. පුතේ අපි මෙච්චර කල් දැනගෙන හිටියේ අවශ්‍යයි උවමනයි කියන දෙකම එකයි කියලානේ. හැබැයි අපි ගිය සති ඉගෙන ගත්තා අවශ්‍යතාවයක් කියන්නේ සහ උවමනාවක් කියන්නේ දෙකක් කියලා. අවශ්‍යතාවයක් කිව්වේ මිනිසා විසින් ජීවත් වෙන්න අනිවාර්යෙන් සපුරා ගන්න ඕන දේවල් වලටනේ බං. ආහාර ඇඳුම් පැළඳුම් නිවාස අධ්‍යාපනයේ සෞඛ්‍ය අන්නේ සෙට් එක. පුතේ ඒ කියපු අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධ ස්වරූප. අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධ ස්වරූප. පුතේ මාත් එක්ක කියමු හැමෝම අවශ්‍යතා සපුරා ගැනීමේ ආවේ නෑ බං තව පාරක් කියමු ආපහු. අවශ්‍යතා ඔය කෙල්ලෝ කියපන්කෝ අයියේ. කියමු. අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධ ස්වරූප. අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධ ස්වරූප අපි කියන පුතේ උවමනා කියලා. හරි කියවන මාත් එක්ක. කියවන්න. අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධ ස්වරූප උවමනා ලෙස හැඳින්වේ. අපි ඒවට කියනවා උවමනා කියලා. හරි. අපි බලමු උදාහරණ. මේ තියෙන අවශ්‍යතා ටික තියෙනවා. මේව සපුරා ගන්න විවිධ ස්වරූප. ආහාර කියන අවශ්‍යතාවයේ ආවහම මිනිස්සු ඒක සපුරා ගන්න එක එක ක්‍රම තියෙනවා. සමහරු බත් කනවා, පාන් කනවා, පිට්ටු, කව්පි, කඩල, ඉන්දියාප්ප, මුං ඇට, තෝසේ, පරාටා, උළුදු වඩේ, කොත්තු, පීසා, ඩෝනට් ළමයි අන්න ඒව තමයි උවමනා විදිහට සලකන්නේ. ආහාර කියන්නේ අවශ්‍යතාවය. අර මං කියාගෙන ගිය ලිස්ට් එක තියෙන්නේ ඒ ටික තමයි උවමනා. පැහැදිලි නේ? හරි. ඊට පස්සේ හරි බලමු උදාහරණයක් විදිහට ආහාර කියන අවශ්‍යතාවය ආවට පස්සේ අපිට පුළුවන් විවිධ දේවල් කන්න. හැමෝම කන්නේ බත් හුඟක් වෙලාවට. ඒව නැත්තම් පාන් කන වෙලාවලුත් තියෙනවා. පැහැදිලි ඊළඟට ඕන්නම් බනිස් ගෙඩි කන්නත් පුළුවන්. බර්ගර් නේද? ඔය වගේ මොන හරි බනිස් ගෙඩියක් ගිලින්නත් පුළුවන්. නේද? තෝසේ පරාටා වගේ නේද? ඒ වගේ දේවල් කන්නත් පුළුවන්. එහෙනම් ආහාර කියන්නේ අවශ්‍යතාවය. මේ දින්න උදාහරණ තමයි උවමනා කියලා සලකන්නේ. පැහැදිලිද? නියම. ඊට පස්සේ අපි ගන්නවා ඇඳුම් පැළඳුම්. ඇඳුම් පැළඳුම් කියන්නේ අවශ්‍යතාවය. ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාවය ආවහම ඒක සපුරා ගන්නේ මිනිස්සු එක එක විදිහවල වලට. උදාහරණයක් මට නම් ආවහම මං අඳින්නේ කලිසම්. හැබැයි තාත්තා අඳින්නේ මොකක්ද? සරම්. අම්මා අඳින්නේ ස්කර්ට් ඇන්ඩ් බ්ලවුස් නේද? රෙද්ද හැට්ට සාය හැට්ට. නේද? අපි අඳින්නේ ඩෙනිම් කලිසම්. නේද? ආච්චි අඳින්නේ රෙද්ද හැට්ටේ සාරිය. අන්න එක එක අය අඳින විදිය වෙනස්. නේද? ඉස්කෝලේ ටීචර් ඇඳගෙන ඉන්නේ සාරිය එක. මේ විදුහල්පතිතුමා සමහරලාට කෝට් එක දාලා වෙනවා. අන්න දැක්කද? ඒ වගේ එක එක අයගේ ඇඳුම් වෙනස්. අන්න ඒ විදිහට එක එක අය අඳින ඇඳුම් වලට අපි කියනවා උවමනා කියලා. අක්කගේ සාරිය.
ඊට පස්සේ නංගිගේ ගවුම, මල්ලිගේ සපත්තු දෙක, අයියාගේ ඔරලෝසු, ඇඳුම් පැළඳුම්නේ නේද? අලිසම්, කමිස, සාරි, සාය, හැට්ට, අත්ඔරලෝසු, සපත්තු, සෙරප්පු, මේස්, මුදු, මාල, වලලු, කරාබු, ඒ ඔක්කොම පැළඳුම්, ඇඳුම් පැළඳුම්. වැඩේ ලේසි නේද? වැඩේ ලේසි. හරි. පුතේ බලමු ඊළඟ බලමු. ආහාර, ඇඳුම් පැළඳුම්. නිවාස. නිවාස සඳහා තියෙන්නේ මොනවාද? තට්ටු නිවාස, සාමාන්‍ය නිවාස, නිවාස සංකීර්ණ, මාලිගා, මන්දිර, ගස්බෙන, ගල්ගුහා, මුදුක්කු, පැල්පත්, අන්න ඒ සියල්ලම පුතේ අපි ගන්නවා නිවාස කියන අවශ්‍යතාවය සඳහා තියෙන උවමනා කියලා. අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධ ස්වරූප, එක එක අය ඒක සපුරා ගන්න විවිධ ක්‍රම. වැඩේ ලේසි. හරි නේද? සාමාන්‍ය නිවාස, ඊට පස්සේ පැල්පත්, ඊට පස්සේ කූඩාරම්, ඊට පස්සේ මාලිගා, මන්දිර වගේ දේවල් නේද? ඉග්ලු නිවාස, අන්න ඒ වගේ විවිධ දේවල් තියෙනවා පුතේ නිවාස කියන අවශ්‍යතාවය සපුරා ගන්න. ටිකක් වේගයෙන් යමු. අධ්‍යාපනය කියන අවශ්‍යතාවය සපුරා ගන්න. පාසල් තියෙනවා, ඊට පස්සේ විශ්වවිද්‍යාල තියෙනවා, ඊට පස්සේ පොත්පත් තියෙනවා, ඊට පස්සේ ගුරුවරු ඉන්නවා, සංගරා, පුස්තකාලය, අන්තර්ජාලය නේද? ඊට පස්සේ ඔය වගේ ඕන තරම් තියෙනවා. පෙර පාසල්, දහම් පාසල්, විශ්වවිද්‍යාල ඕන තරම් තියෙනවා පුතේ. මේ අධ්‍යාපනය කියන අවශ්‍යතාවය සපුරා ගන්න විවිධ ක්‍රම. තව එකක් බලමු. සෞඛ්‍ය. සෞඛ්‍ය කියන අවශ්‍යතාවය දැන් ඔයාලට තේරෙන්නේ මේ වැඩේ තමයි තේරෙන්න ඕනේ. ඔයාට ආහාර වලට අදාළ උපමනා ලියන්න මොනවාද කියලා කිව්වොත් ඔයාට තනියම ලියන්න පුළුවන් දෙයක්. පැහැදිලිද? ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාවයට ගැලපෙන උවමනා මොනවාද කියලා අහුවොත් ඔයාට ලියන්න පුළුවන් දෙයක්. අන්න ඒක තමයි වෙන්න ඕනේ. හරිද? හරි. වෛද්‍යවරු ඉන්නවා සෞඛ්‍ය කියන අවශ්‍යතාවය සපුරා ගන්න. ඊට පස්සේ තව ගත්තොත් අපි ඖෂධ තියෙනවා. ඊට පස්සේ රෝහල් තියෙනවා. ඊට පස්සේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තියෙනවා. නේද? එන්නක් තියෙනවා. මේ දවස්වල වැක්සින් එක නේද? හරි ප්‍රසිද්ධයි. හරි. ඕනනම් පැණි ජාති තියෙනවා. නේද? හරි ඒ වගේ විවිධ දේවල් තියෙනවා. වෛද්‍යවරු, හෙදියන්, හරිද? නර්ස් අක්කලා නේද? ඔය වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ ආරක්ෂාව සඳහා CCTV කැමරා තියෙනවා. පොලිස් නිලධාරීන් ඉන්නවා. තව ගත්තොත් ආරක්ෂක නේද? ආරක්ෂක අංශවල හමුදා නිලධාරීන් ඉන්නවා. ඊට පස්සේ සුනකයන් ඉන්නවා. නේද? ඔන්න ඔය වගේ පුතේ ගොඩාක් දේවල් තියෙනවා අපිට ආරක්ෂාව සඳහා. සංනිවේදනයේට පත්තර පුවත්පත්, ඊට පස්සේ ගත්තොත් ජංගම දුරකථන, ඊට පස්සේ ලැප්ටොප් පරිගණක, තව ගත්තොත් සෝෂල් මීඩියා, ගොඩාක් දේවල් තියෙනවා. ඔයා තේරුම් ගන්න මේ වැඩේ. හරිද? මේක කටපාඩම් කරන්න ඕනේ. සංනිවේදනය කියන අවශ්‍යතාවය සපුරා ගන්නේ කොහොමද කියලා ඔයාගේ ළඟ ලිස්ට් එකක් තියෙනවා. අපි ගිය සතියේ තනියම ටික ලිව්වනේ. ගිය සතියේ තනියම ටික ලිව්වා. හොඳයි. මම මේ තාම ගිය සතියේ කොටස් ටික මතක් කරගෙන ඉන්නේ. විවේකය. විවේකයේදී මුහුදු වෙරළ, සත්ව උද්‍යාන, නේද? අන්න හරි හෝටල්, නිවාඩු නිකේතන, විනෝද චාරිකා, පුතේ මේවා තමයි මිනිස්සු විවේකයේ සඳහා පාවිච්චි කරන්නේ. ප්‍රවාහන යටතේ නේද? මෝටර් රථ, කාර්, ඊට පස්සේ බස් රථ, තව ගත්තොත් දුම්රිය, ඊට පස්සේ නැව්, නේ ගිනිගත්ත නැව්, ආය ගිය සතියේ ලස්සන කතා කරා නේද? හරි හොඳට තියෙන නැව්, ගුවන් යාන, මේවා තමයි පුතේ ප්‍රවාහනය සඳහා අපි පාවිච්චි කරන උවමනා. හරි නියම. එන මම අපාරක් කියනවා. අවශ්‍යතා කියලා කිව්වේ මිනිසා විසින් ජීවත් වෙන්න අනිවාර්යෙන් සපුරා ගන්න ඕන දේවල්. ඒ තිබ්බ අවශ්‍යතා ටික සපුරා ගන්න විවිධ ස්වරූප, විවිධ ක්‍රම වලට අපි කියනවා උවමනා කියලා. හරි මට මේකට උත්තර දෙන්න. ගිය සතියේ හිටපු කට්ටිය, ගිය සතියේ හිටපු නැති කට්ටිය වුණත් අවශ්‍යතාවය, ආහාර කියන අවශ්‍යතාවය කියලා ඒකට ගැලපෙන උවමනා මොනවාද කියලා අහුවොත් තනියම ලියා ගන්න පුළුවන් කට්ටිය මට මැසේජ් එකක් දාන්න යස් කියන. ගිය සතියේ හිටියා හෝ නැත වැඩේ පුළුවන් කට්ටිය දැන් මේ වෙනකොට. නියම. ගිය සතියේ හිටියා හෝ නැත වැඩේ පුළුවන් වෙච්ච කට්ටිය දැන් මේ දැන් කියලා දුන්න ටිකේ. නියම. නියම. හරි නියම. වැඩේ හරි. ඊට පස්සේ අපි උනේමයි. හරි. ඒ වගේ හැම එකටම ලියන්න පුළුවන්. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස අධ්‍යාපනයේ හරි හැමෝටම මේක ලියන්න පුළුවන්. හරි අපි යනවා මාතෘකාව. අපි අවශ්‍යතාව වලට ගැලපෙන උවමනා ටික මේ විදිහට ලියාගත්තා. මතකයි නේද? ආහාර කියලා බත් පාන් පිට්ටු කවුපි කඩන ටික ලිව්වා. නේද? ඇඳුම් පැළඳුම් කියලා මේ විදිහට ගිය සතියේ උදාහරණ ටික අපි ලිව්වා. හරි. දැන් අපිට තියෙන්නේ අද පාඩම.
මෙතෙන් ඉඳන් තියෙන පුතේ අද පාඩම. පැහැදිලිද? හරි. මේ තියෙන අද පාඩම තමයි මෙතෙන් ඉඳන් තියෙන්නේ. පැහැදිලිද? හරි. අද පාඩමේ මොනවද තියෙන්නේ? අද පාඩමේ ලස්සන කැලේ ටිකක් තියෙනවා. හරි. මම අර ටික වේගින් ආවනේ. හැබැයි දැන් මෙතෙන් ඉඳන් අද පාඩම ගොඩාක් උදාහරණ දීලා ලස්සන කතන්දර කියලා ලස්සනට මම හරිද ආයි රූපෙම වෙන්න උගන්වන්න. මොකද්ද සර් අර සරමේ කතාව? අද සර් කියනවා කිව්වා. බලපං කියනකො නෙත් මිකි. මතකයි. හරි. ඒකිට උවමනා මතක නේ. ඈ සරම මතකයි ගියා. ඈ සර් ගියා. හරි බලපං. හරි අද සීන් එක කියන්නේ. හරි ළමයි ඔන්න එනවා අපි අද කතාව. අද කතාව. හරිද අද කතාව ගැන අද පාඩම. ළමයි අද වැඩේ මොකද්ද තියෙන අලුත්ම මාතෘකාව? හරි නිබන්ධනයේ මුද්‍රණය කරගත්ත කට්ටිය මට කියන්නකෝ බලන්න. ටියුට් එක PDF එක print කරගත්ත කට්ටිය මොකක්ද ඊළඟ මාතෘකාව? ඔව් සර් කියන්නකෝ කියලා හිරුනිද්දා. නියම්. කාගේ හරි චීත්තයක් නම් උන්ට හිටෙඩි දෙයක් නෑ. හරි. අවශ්‍යතා සහ වුණ අතර සම්බන්ධයන් හරි. පුතේ අවශ්‍යතා සහ වුණ අතර සම්බන්ධතාවය නියම. හොඳයි. මුගක් අය ටියුට් එක මුද්‍රණය කරගෙන තියෙනවා. print out එකක් දාගෙන තියාගන්න. හරි ටියුට් එක තියෙන කට්ටියට ටියුට් එකම ලියන්න පුළුවන්. ටියුට් එක නැති දරුවෙක් ඉන්නවා නම් දැනට අදට පොතක කොලයක ලියා ගන්න ලබන සතිය වෙනකොට ටියුට් එක print out එකක් දාගන්න. හරි පුතේ අවශ්‍යතා සහ වුමනා අතර සම්බන්ධතාවයක් තියෙනවද? ඔව් තියෙනවා. දැන් අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ ওই දෙකම එකයි කියලානේ. හරි ඇඳුම් පැළඳුම් වෙනුවට ඇඳුම් කියලා විතරක් ලිව්වොත් වැරදිද? නෑ අවුලක් නෑ. අවුලක් නෑ. හරිද? පුතේ දරුවෙක් අහන පොත කොහොමද බෙදාගන්නේ කියලා. අපේ සබ්ජෙක්ට් එක කොටස් දෙකයි ව්‍යාපාර අධ්‍යයනය ගිණුම් කරණය. හරිද? ව්‍යාපාර අධ්‍යයනයට පුතාලට පොතක් ඕනේ නෑ. පැහැදිලිද? ව්‍යාපාර අධ්‍යයනයට ඔයගොල්ලෝ පොතක් ඕනේ නෑ දැනට. හරිද? ඔයාලා දැනට අපි එවන PDF එක print out එකක් දාගන්න. ඊට පස්සේ ඔයාලා ආයතනය හරහා නිබන්ධන ටික දෙට ගෙන්න ගන්න ටියුට් එකේ ව්‍යාපාර අධ්‍යයනය සියල්ලම ලියන්න වෙනම ඉඩ තියලා තියෙනවා. පැහැදිලිද? අපිට පොතක් අවශ්‍යනේ ප්‍රධාන වශයෙන්ම ගිණුම් කරන්නේ ගණන් හදනකොට. එතකොට මම ඔයාලට ගණන් ටියුට් එක තමයි එවන්නේ. අභ්‍යාස ටියුට් එක තමයි එවන්නේ. පැහැදිලිද? ඒ අභ්‍යාස දිහා බලාගෙන අපි ගාන හදන්න ඕනේ. අය ගාන හදන්න අපිට ගන්න ඕනේ CR පොතක් තනිරු. පිටු 200ක විතර පොතක් ගමු. පස්සේ මදිනවා තව 200ක් අලව ගමු. පැහැදිලිද? හරි. ඒ නිසා දැන් මේක ඕනේ. හතරවෙනි පාඩමේ තමයි පුතේ ගිණුම් කරන්නේ පටන් ගන්න. හතරවෙනි පාඩමේ තමයි ගිණුම් කරන්නේ පටන් ගන්න. හරිනේ? ඒ නිසා දැම්ම ගන්න අවශ්‍යතාවයක් නෑ. අපි හිමීට කරගෙන යමු ව්‍යාපාර අධ්‍යයනය ටික. හරිනේ? මම කියන්නම්. මම පන්තියේදී කියන්න හරි පුතේ ලබන සතිය වෙනකොට CR පොත අරගෙන තියාගන්න කියලා මම කලින් කියන්නම්. හරිනේ? හරි. දැන්ට ඔයගොල්ලෝ අපේ නෝට් එක ටියුට් එකේ ලියාගෙන යන්න. හරිනේ? හරි. පුතේ බලන්න. අවශ්‍යතා සහ වුමනා අතර සම්බන්ධතාවයක් තියෙනවා. හරිද? හරි. දැන් කරන ටික ලියාගන්න ගැටලුවක් නෑ. හරි බලන්න. පුතේ ඔය අවශ්‍යතා සහ වුමනා කියන ඉස්සර හිතන් හිටි දෙකම එකයි කියලා නේද? හේතුව මුන් දෙන්න අතරේ තියෙන ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. හරිද? ඒ නිසා තමයි අපිට හිතෙන්නේ මේ දෙන්න නිකන් එක වගේ කියලා. හරිද? උදාහරණයක් විදිහට ඕගොල්ලෝ දන්නවා BNS අහලා තියෙනවනේ BNS ලා. මේ දවස්වල BNS ලා තව ටිකක් ප්‍රසිද්ධ වෙලා තියෙන මොකක් නිසාද? Seriously the voice හරහා නේද? voice එකේ BNS coach BNS ඉන්නව නේද? ළමයි ඉස්සර හුඟක් මිනිස්සු හිතන් හිටියේ භාතිය සන්තෝෂ් කියන්නේ එක්කෙනෙක් කියලා. හරිද? භාතිය සන්තෝෂ් කියන්නේ එක්කෙනෙක් කියලා තමයි හුඟක් අය හිතන් හිටියේ. හරිද? ඒකේ අර භාතිය ඉන්නව නේද? භාතිය ජයකොඩි මහත්මයා. පොතේ භාතිය තමයි හුඟක් මිනිස්සු හිතන්නේ එයා තමයි BNS කියලා. භාතිය සන්තෝෂ් කියලා. හරිද? එතන හුඟක් කියනට ප්‍රශ්නයක් තිබ්බා භාතිය එක්ක ඉන්න අනිත් එක මොකಾದ කියලා. දැන් අපි දන්නව මිනිස්සු සන්තෝෂ් කියලා. හරිද? මිනිස්සු හුඟක් හිතන් හිටියේ අරයා තමයි භාතිය සන්තෝෂ් කියන්නේ. ඒතර අරුව මොකද්ද කියලා හුඟක් කියනට ප්‍රශ්නයක් තිබ්බා. අන්න ඒ වගේ පොතේ ළමයි ඒ වගේ හරිද? අවශ්‍යතා සහ වුමනා අතර ඒ දෙන්නත් එක වගේ. අපි ඉස්සර දැනන් හිටියේ දෙන්නම එකයි කියලානේ. දැන් ගිය සතිය තමයි කිව්වේ නෑ මුන් දෙන්න දෙන්නේ. භාතිය කියන්නේ එකෙක් සන්තෝෂ් කියන්නේ තව එකෙක්. නේද? අන්න ඒ වගේ.
ඉස්සරළමයි තව ගායකයෙක් දෙන්නෙක් හිටියේ ඔය වගේ. හරිද? මේ ඔයගොල්ලෝ අහලා තියෙන්නේ රොමේෂ් සුගතපාල ඉන්නේ. රොමේෂ් සුගතපාල ගායකයා දන්නවනේ. රොමේෂ් ළමයි ඔය වගේ මේ භාග්‍ය සන්තෝෂ්ගේ කපල් එකක් විතර තමයි යාළුවා. හරිද? ජෝඩුවක් තමයි යාළුවා. රොමේෂ් එක තමයි සින්දු කෙනෙක් හිටියා ලක්ෂාන් කියලා. රොමේෂ් ලක්ෂාන් තමයි ආයි භාග්‍ය සන්තෝෂ්ගේ. ලක්ෂාන් ළමයි ටික කාලයක් ඉඳලා එයා මොකක් හරි විදේශ රටකට ගියා. රොමේෂ් විතරයි ලංකාවේ තුනේ එයාගේ සින්දු බල දන්නවා. රොමේෂ්ගේ සින්දුනේ. ඉතින් ළමයි මේ මිනිස්සු ඉස්සර හිතන් හිටියේ රොමේෂ් ලක්ෂාන් කියන්නේ රොමේෂ්ට කියලා. හරිද? පස්සේ තමයි දැනගත්තේ නෑ මූ තමයි රොමේෂ් මූ තමයි ලක්ෂාන් කියලා. අන්න ඒ වගේ අවශ්‍යතා කියන්නේ එකක්, උවමනා කියන්නේ තව එකක්. මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා තමයි මේ දෙන්නේ එක වගේ පේන්නේ. මම කියන සම්බන්ධය මොකද්ද කියලා. මාත් එක්ක ලස්සනට කියමු මේ විදියට. මාත් එක්ක හැමෝම මාත් එක්ක මේ විදියට කියමු. මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේ. තවරක් කියමු අර අවශ්‍යතාවල නිර්වචනය. මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේ අවශ්‍යතා වන අතර පැහැදිලිද? මම නැවත කියනවා. මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේ අවශ්‍යතා වන අතර එම අවශ්‍යතා ටික සපුරා ගැනීමට යාමේදී උදේ ඒ අවශ්‍යතා ටික සපුරා ගන්න යනකොට උවමනා බිහි වේ. හරිම ලේසි. අවශ්‍යතා කියන්නේ මෙන්න මේක වන අතර ඒ අවශ්‍යතා සපුරා ගන්න යනකොට උවමනා බිහි වේ. ආහාර කියන අවශ්‍යතාවයේ සපුර ගන්න යනකොට තමයි අපිට බත් පාම් පිට්ටු කව්පි කඩල ටික හම්බ වෙන්නේ. ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාව සපුරා ගැනීමට යාමේදී තමයි කලිසම් කමිස සවත්තු සෙරප්පු මේස් කියන ටික හම්බ වෙන්නේ. එනත පාරක් කියමු. මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේ අවශ්‍යතා වන අතර එම අවශ්‍යතා සපුරා ගැනීමට යාමේදී උවමනා බිහි. එතකොට තමයි උවමනා බිහි වෙන්නේ. අපි ඔක තමයි අවශ්‍යතා සවුන අතර සම්බන්ධතාව විදිහට සලකන්නේ. අවශ්‍යතා සපුර ගන්න යනකොට උවමනා හම්බෙන්නේ. පැහැදිලිද? හරි බලන්න ඉක්මනට. මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේ අවශ්‍යතා වන අතර එම අවශ්‍යතා සපුරා ගැනීමට යාමේදී උවමනා බිහි. ළමයි ඔයාලට මම ඉවල් තියෙන PDF නිබන්ධනයේ අවසානයේ තියෙනවා ඔයාලගේ අච්චුපොතේ පළවෙනි පාඩම සඳහන් කරලා. අච්චුපොතේ පළවෙනි පාඩමේ සම්පූර්ණ පිටු ටික සියල්ලම ඔයාලට දාලා තියෙනවා. හරිද? තාම හුඟක් අයට අච්චුපොත් හම්බෙලා නැහැ නේ. ඒ නිසා මගේ ටියුට් එකේ අවසානයේම අච්චුපොතේ පළවෙනි පාඩම ඔයාලට මම මුද්‍රණය කරලා දීලා තමයි තියෙන්නේ. හරිද? ඒ නිසා පාඩුවක් මේ අච්චුපොත හම්බෙනකල් අපිට මේකේ වැඩේ කරගෙන යන්න පුළුවන්. හරි අච්චුපොතට වඩා ළමයි මගේ නිබන්ධනයේ තියෙන ටික පිළිවෙලයි. අච්චුපොතේ වැල් වටාරම් කතන්දරත් එක තමයි තියෙන්නේ. ටියුට් එකේ ඩෙඩි පිළිවෙලයි. ඔයාලට print out එකක් දාගන්න තේරෙයි එතකොට බැරි. හරි නියමයි. හරි බලමු ඊළඟ කෑල්ල. පුතේ අපි යමු ඊළඟ කෑල්ල. පුතේ අපි යමු. අවශ්‍යතා සහ උවමනා අතර සම්බන්ධතාවය ඒක තමයි. හැබැයි සම්බන්ධතාවයේ ඒක වුණාට පුතේ ඔය දෙන්න අතර ලොකු වෙනස්කම් ගොඩකුත් තියෙනවා. නේද? බාතියයි සන්තුෂ් අතර සම්බන්ධතාවයක් තියෙනවා. හැබැයි ඒ දෙන්න අතර ලොකු වෙනස්කම් ගොඩකුත් තියෙනවා නේ. අන්න ඒ වගේ තමයි. අවශ්‍යතා සහ උවමනා අතර වෙනස්කම් ගොඩක් තියෙනවා. පැහැදිලිද? ළමයි මම නැවත කියනවා. බලමු මොකද්ද අවශ්‍යතා සහ උවමනා අතර තියෙන වෙනස්කම්. පුතේ මතක තියාගන්න. විභාගෙදී ඔයාට මොකක් හරි දෙයක වෙනස්කම් ලියන්න කියලා කිව්වොත් කොමර්ස් වල විතරක් නෙමෙයි ඕනම විෂයක වෙනස්කම් මොනවද කියලා ඇහුවොත් හොඳම වැඩේ ඔයා මොකක් පාවිච්චි කරන එකද? ඔයා මේ විදිහට වගුවක් පාවිච්චි කරා. පැහැදිලිද? හරි. ඔයා මේ විදිහට වගුවක් පාවිච්චි කරා. මේ වගුවේ හරි. උදේ මේ වගුවේ එක පැත්තකට දාමු අපි අවශ්‍යතා. අනිත් පැත්තට අපි දාමු මොනවද? උවමන. පැහැදිලිද? හරිම ලේසි. හැමතිස්සෙම අපෙන් අවශ්‍යතා සහ උවමනා අතර, භාණ්ඩ හා සේවා අතර මොකක් හරි දෙයක වෙනස්කම් දක්වන්න කිව්වොත් අපි හිතමු ගිහාන් සර්යි නිරෝෂණ සර්යි අතර වෙනස්කම් දක්වන්න කිව්වොත් එක පැත්තකට දාපන් ගිහාන් සර්ව අනිත් පැත්තට දාපන් කාවද
අපේ නිරෝෂණ සර්. පැහැදිලිද? අන්න ඒ වගේ. පැහැදිලිද? හැමතිස්සෙම වගුවක දෙපැත්තට දාලා පෙන්නන. එතකොට එහෙම තමයි පුතේ හැමතිස්සෙම වෙනස්කම් ලියන්නේ. හරි. අපි බලමු මොනවද මේ අවශ්‍යතාවලයි උවමනාවලයි තියෙන වෙනස්කම් කියන. පැහැදිලිද? හරි. පැහැදිලිද? හරි. රෙකෝඩින් ලබා ගන්න කොහොමද කියලා අපි ඉදිරි දැනුවත් කරන්නම් පුතේ. හරිනේ? හරි බලන්න. මම නැවත කියනවා අවශ්‍යතා සහ උවමනා හෝ මොකක් හරි දෙක වෙනස්කම් දක්වන්න කිව්වොත් පුතේ. හරිද? අපි අනිවාර්යයෙන්ම වගුවක තමයි ඒක දක්වන්නේ. මේ විදිහට වගුවක් ගහුවා අවශ්‍යතා එක පැත්තක උවමනා එක පැත්තක. හරි. මොනවද ළමයි අවශ්‍යතා සහ උවමනා අතර තියෙන වෙනස්කම්? බලමු. විභාගෙට මේව අහනවා. අනිවාර්යෙන් අහනවා. හරි. ඒ අහලා තියෙන්නේ ඒව මම ඉදිරියේදී ඔයාලට පාස් පේපර්ස් විදිහට පෙන්නන්නම්. පාස් පේපර්ස් වල තියෙන ටික මේ පාඩමේ අපි ඉගෙන ගත්ත දේවල් ටික මම පෙන්නන්නම්. අපි පාස් පේපර්ස් කරමු. පාඩමේ භාගයක් විතර කරලා ඒ දක්වා ලැබිලා තියෙන පාස් පේපර්ස් ටික අපි චෙක් කරලා බලමු අපිට කරගන්න පුළුවන්ද කියලා. බලමු. හරි. පළවෙනිම දේ තමයි උදේ අවශ්‍යතා අනිවාර්යයෙන්ම හැමෝටම සපුරා ගැනීම අනිවාර්යයි. අවශ්‍යතාවයක් ආවොත් ඒක අනිවාර්යෙන් සපුර ගන්නම ඕනේ පුතේ. බලමු ඇත්තද කියලා. ආහාර නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? ආහාර කියන්නේ අවශ්‍යතාවය. ආහාර නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? ඉක්මනට කියන්න මට. ආහාර නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? පුළුවන්. දවසක් ඉඳි දෙකක් ඉඳි නේද? උපරිම දවස් කීපයක් ඉඳි එතනින් එහාට නම් මනුස්සයෙක් ජීවත් වෙන්න බෑ. නේද? ආහාර නැතුව ජීවත් වෙන්න බෑ. පුතේ මට කියන්නකෝ. ඇඳුම් නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? පුළුවන්ද? පුළුවන්. ඇඳුමක් නැහැ කියලා මැරෙන්නේ නෑ. හැබැයි කැතයිනේ බං. නේද? එළියට බහින්න වෙන්නේ නැහැ මිනිස්සු ගල් ගහන. ඒ නිසා නේද? ජීවත් වෙන්න අපහසුයි. නිවාසයක් නැතුව ජීවත් වෙන්න බෑ. නේද? අවුවට වැස්සට තෙමිතෙමි හරිහමන් නිවාසයක් නැතුව ජීවත් වෙන්න බෑ. ඒක මහා ලොකු මන්දිරයක් වෙන්න ඕනේ නේ. මාලිගාවක් වෙන්න ඕනේ. පැල්පතක් හරි. මුඩුක්කුවක් හරි. නේද? ගස්බින ගල් ගුහාවක් හරි මොකක් හරි මිනිස්සුන්ට නේද ආවරණය වෙලා ජීවිතේ ගෙවන්න මොකක් හරි තියෙන්න ඕනේ අපිට. ඒ නිසා අපි කියනවා ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය. ළමයි දැන් ඉගෙන ගත්තේ නැහැ කියලා මැරෙන්නේ. අපේ ආච්චි කෙනෙක් ඉන්නවා ළමයි ඒ ආච්චි ඉස්කෝලේ ගිහින් නැහැ. හරිද? දැන් වයස අවුරුදු 101යි. අධ්‍යාපනය නැහැ කියලා මැරුන්නේ ආච්චි තාම ඉන්න එලකිරි වගේ. එම්බිරිස්සාවක් අත දෙන්නේ. ළමයි හැබැයි එයාට හොඳ ජීවිතයක් ගෙවන්න බෑ. හැබැයි අද කාලේ කට්ටියට ඉගෙන ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? මැරෙන්නේ නෑ. හැබැයි මැරෙන්න හිතෙනවා. නේ මැරෙන්න හිතෙනවා. හරි. ඒ නිසා ළමයි අධ්‍යාපනයේ සෞඛ්‍ය නැති වුණොත් මොකද වෙන්නේ? සෞඛ්‍ය නැති වුණොත් ජීවත් වෙන්න බෑ නේද? මේ දවස්වල සෞඛ්‍ය ප්‍රශ්නයක් අපිට තියෙන මුළු ලෝකෙටම. සෞඛ්‍ය නැති වුණොත් අනිවාර්යෙන් මැරෙනවා. නේද? කොවිඩ් තත්ත්වයේ වර්ධනය වෙලා අනිවාර්යෙන් මැරෙනවා. ළමයි එහෙනම් අපි කියනවා අවශ්‍යතා අනිවාර්යෙන්ම සපුරා ගන්න. සපුරා ගැනීම අනිවාර්යයි. හැබැයි මට කියන්න. උවමනා සපුරා ගැනීම අනිවාර්යයිද? උවමනා සපුරා ගැනීම අනිවාර්යයිද? උදේ උවමනා සපුරා ගැනීම අනිවාර්ය නැහැ. අපිට ආහාර කියන එක අනිවාර්යෙන් ගන්න ඕනේ. හැබැයි බත් කන එක අනිවාර්යයිද? අනිවාර්යෙන් බත්ම කන්න ඕනේද බං? බත්ම කන්න ඕනේද? දැන් අපේ අම්මලා හිතන් ඉන්නේ නම් බත්ම කන්න ඕනේ කියලා නේ. නැද්ද කියපන්? අම්මා හිතන්නේ බත්ම කන්න ඕනේ. බත් කෑවොත් තමයි ඔක්කොම වෙන්නේ. හරිද? හරි. ළමයි ඒ නිසා අම්මට පොඩ්ඩක් නේද ඔය පොඩ්ඩක් සයිඩ් එකේ පොඩ්ඩක් ඉන්න ගියපන් මේ කොස් පන්ති කරනකොට හරි උඹලට වාසි වෙයි ගොඩක් ඉස්සරහට. හරි මම නැවත දෙනවා. පුතේ බලන්නකෝ බත්ම කන්න ඕනේ. හරිද? ළමයි මං කියනවා හරිද ආහාර කියන එක අනිවාර්යයි. හැබැයි පාන්ම කන්න ඕනේ නෑ. පාන් කන එක අනිවාර්ය නෑ. පිට්ටු කන එක, කවුපි කන එක, කඩල කන එක, සෑන්ඩ්විච් කන එක, කොත්තු කන එක ඒව අනිවාර්ය නෑ. අපිට කැමති එකක් තෝරා ගන්න පුළුවන්. එහෙනම් හරිම ලේසි. පළවෙනි වෙනස්කම මොකක්ද? අවශ්‍යතා සපුරා ගැනීම අනිවාර්ය වේ. උවමන සපුරා ගැනීම අනිවාර්ය නොවේ. හරි. මේ දෙක මතකයිද කට්ටියට? සපුරා ගැනීම අනිවාර්ය වේ, සපුරා ගැනීම අනිවාර්ය නොවේ. පුතේ මේක මතකද? අවශ්‍යතා සපුරා ගැනීම අනිවාර්යයි. අනිවාර්යෙන් සපුරා ගන්න. හරි. එහා පැත්ත සපුරා ගැනීම අනිවාර්ය නොවේ. ඒ දෙක මතකයිනේ? හරි නේමයි. අපි යමු ඊළඟට. ආලා මෙතන අනිවාර්ය වේ කියලා දාලා තියෙනවා. පොඩ්ඩක්. අනිවාර්ය නොවේ කියලා මෙතන එන්න ඕනේ. හරි. ජනතා තප්පරයක් දෙන්න මට.
අනිවාර්යෙන් නොවේ. ළමයි සෙට් එකම තියෙනවා හදන්න. හරි ඉන්න තප්පර හදන්න දෙන්න හැටි. හරි දැන් හරි. අවශ්‍යතා සපුරා ගැනීම අනිවාර්ය වේ. උවමනා සපුරා ගැනීම අනිවාර්ය නොවේ. දෙක. හරි අවශ්‍යතා සහ උවමනා අතර වෙනස්කම් ගැන සාකච්ඡා කරන්නේ. හැමතිස්සෙම පුතේ වෙනස්කම් සාකච්ඡාවට මොකද කරන්නේ? වගුවකට දාලා තමයි අවශ්‍යතා සහ උවමනා කතා කරන්නේ. එක පැත්තකට දාන අවශ්‍යතා අනිත් පැත්තට දාන උවමනා. අවශ්‍යතා සපුරා ගැනීම අනිවාර්ය වේ. උවමනා සපුරා ගැනීම අනිවාර්ය නොවේ. අනිවාර්ය නොවේ. පැහැදිලිද වැඩේ? නියමයි. හරි පුතේ ගෲප් වලට ජොයින් වෙන්නේ කොහොමද කියලා දරුවෙක් අහලා තියෙනවා. ගෲප් එකට ජොයින් වෙන්න මම ෆෝන් නම්බර් එකක් තව ටිකකින් ඔයගොල්ලන්ට දෙන්නම්. හරිනේ? හරි ඊළඟට පුතේ හරි දරුවෙක් අහන අවශ්‍යතා සහ උවමනා අතර සම්බන්ධතාවය මම අවසානයේ තව පාරක් කියන්න පුතේ සම්බන්ධතාවය. හරිද? හරි පුතේ බලන්න. ඊළඟ එක තමයි අවශ්‍යතා සහ උවමනා අතර ඊළඟ වෙනස්කම තමයි අවශ්‍යතා පොදුයි. හැමෝටම පොදුයි. දැන් ආහාර කියන අවශ්‍යතාවය මට තියෙනවා. ඔයාටත් තියෙනවද ආහාර කියන අවශ්‍යතාවය? සපුරා ගැනීම අනිවාර්යයි. සපුරා ගැනීම අනිවාර්ය නොවේ. පොදුයි. අවශ්‍යතාවය ආහාර කියන අවශ්‍යතාවය මට නම් තියෙනවා. දැනුත් තියෙනවා. තාම කැබිනේ ඔයාලා පන්ති වල කරලා තමයි කන්න වෙන්නේ. තියෙනවා. නේද? ඔයගොල්ලෝගේ අම්මට තියෙනවා, තාත්තට තියෙනවා, ආච්චිට තියෙනවා, ගෙදර බල්ලට තියෙනවා, පූසට තියෙනවා. නේද? අපි හැමෝටම තියෙනවා පුතේ. ඒ නිසා ආහාර කියන අවශ්‍යතාවය හැමෝටම පොදුයි. බල්ලා පූසා වන්නේ මිනිස්සු ගැන විතරයි කතා කරන්නේ. හරි. ඊට පස්සේ ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාවය අපි හැමෝටම පොදුයි. අනිවාර්යෙන් ඇඳුමක් ඕන. නේද? හරි. ඊට පස්සේ නිවාස කියන එක අධ්‍යාපනය, සෞඛ්‍ය හැමෝටම පොදුයි පුතේ මේ අවශ්‍යතා කියන එක. හැබැයි අවශ්‍යතා පොදු වුණාට පුතේ උවමනාව හැමෝටම පොදුනේ. ආහාර කියන අවශ්‍යතාවය මට ආවම මම අඳින්නේ කලිසම්. හරිද? ඔයා අඳින්නේ මොකක්ද? ඔයා අඳින්නේ මොකක්ද? මට ආවම නම් මං නම් අඳින්නේ බං කලිසම්. ඔය අපේ අත උස්සන් ඉන්න ජනතාව අත පාද්දාම් බං මට උත්තර ටික පේන්නේ නැත්තම්. හරි. හරි. මමත් කලිසම් කියලා දාලා තියෙනවා සෙනුරු. කෙල්ලෙක් නේද ගවුමක් හරි එඳපන් ඉඳලා ඉట్లా. හරි. ළමයි ගවුම් අඳින්න පුළුවන්. නේද? තව මොනවාද? කලිසම්. ගවුම්. සායවල්. හැට්ට. බ්ලවුස් නේ. හරි. ඊට පස්සේ හරි. ඔය වගේ ගොඩක් දේවල් අඳින්න පුළුවන්. හරි. එහෙනම් අපි කියනවා අවශ්‍යතා පොදුයි, උවමනා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. අවශ්‍යතා පොදුයි. හැබැයි උවමනාව පුතේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. ඒක හැමෝටම පොදුනේ. නේද? මම කලිසම් මැන්දාට හැමෝම කලිසම් අඳින්නේ නැහැ. සමහරව කලිසම් වලට කැමති නැහැ. නේද? ඒ නිසා හැමෝටම පොදුනේ. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට කැමැත්ත වෙනස් වෙනවා. උදාහරණයක් අපි හිතමු. ඔන්න දැන් අපි පොඩි උදාහරණයක් ගමු. හරි. මම ආහාර කියන අවශ්‍යතාවය මම නම් වැඩිපුර කැමති බත් කන්න. ඔයා කන්න කැමති මොනවද? බත් නැතුව වෙන જાතියක් කියපල්ලා ඉක්මනට. පීසා නියමයි. කොත්තු ටොපි. ටොපි කන්න කැමති යෝ ඉන්නේ. පිට්ටු රෝටි බර්ගර් චොක්ලට් කොත්තු නිබ හුඟක් කියමු කැමති. පුදුම කොත්තු පෙරේද ටිකක් ඉන්නේ මේ පන්ති. ඉන්දියා පාන් රෝටි රයිස් ලොලිපොප් කියලා තේ කියලා. හරි බර්ගර් හොඳයි. ළමයි ඔය වගේ නේද? දැන් බලන්නකෝ. අපි හැමෝටම තියෙන අවශ්‍යතාවය ආහාර කියන අවශ්‍යතාවය. හැබැයි ඒක අපි හැමෝම සපුරා ගන්න එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. අපි තුන් මෙහෙම සීන් එකක්. දැන් මම පුංචි කතාවක් කියන්නේ. හරිද? මම පුංචි කතාවක් කියන්නේ ගෙදර වෙන සීන් එක. හරිද? ගෙදර වෙන සීන් එකක්.
හරි. දැන් අපි තුමු ඔන්න දැන් අද රැට අපි තුමු අද රැට ඔයාලගේ ගෙදර මොනවද කන්නේ කියලා පොඩි ඩිස්කෂන් එකක් යනවා. පොඩි සාකච්ඡාවක් යනවා. පැහැදිලිද? ඔන්න දැන් අද රැට මොනවද කන්නේ කියලා පොඩි සාකච්ඡාවක් යනවා. ඔයාට නිකන් හිතෙනවා අද නම් දැන් සර් කෑම ಜಾති අරමුව ගැන කිව්වනේ නේද? ඒ නිසා අද නම් නිකම් මේ බත් කන්න බෑ වගේ නේද? හිටපු ගමන් තියෙනවනේ නිකන් දවල්ට උයපු කෑමම තමයි රැටත් සෙට් වෙන්නේ. නේද? රැටත් කන්න තියෙන්නේ දවල් උයපුවා නිකන් අවුල් වගේ නිකන් දවලුත් නිකන් කෑවේ බොහොම අමාරුයි. අර රස්නේ ටික නේ රස්නෙට තිබ්බ නිසා කොහොම හරි ගිලලා දැම්මා. ඒවම නිකන් රැටත් කන්න වෙනවා කියලා හිතුනහම නිකන් මරන්න වගේ හිතෙනවා. හරිද? ළමයි ඒ නිසා ඒකෙන් දාලා අයියා කැමති දේ තමයි සොය අපේ අම්මා හදන්නේ කියලා දාලා තියෙනවා. හරි එහෙම සීනොත් තියෙනවා. හරි අපි හිතමු ඔයාට හිතනවා නිකන් දවල් කෑම ටික රෑ කන්න බෑ වගේ. ඔයා යනවා ෂේප් එකේ තාත්තා ගාවට. ඔය අම්මට කියලා වැඩක් නෑ ළමයි. අම්මට කිව්වොත් දැනුම් අහන්න වෙන්නේ. ෂේප් එක යනවා කා ගාවටද? තාත්තා ගාවට. තාත්තා ගාවට ගිහින් කියනවා තාත්තේ. මුග දවසකින් අපි මේ කඩේකින් කෑවෙත් නෑනේ හෙලියෙන් කෑවේ නෑ නේද අනේ. මුග දවසකින්. කියලා දැනද නිකන් පොඩි ෂේප්මන්ට් එකක් දාන්න. මේ අද නිකන් කෑම නිකන් අම්මගේ කෑම ටික ගෙතර හරිත් නෑ නේද? දවල් දුවපුවා තමයි නිකන් රැත් කන්න තියෙන නිකන් අවුල් වගේ. කියලා ෂේප් එකේ තාත්තනේ ටෝක් එකක් දාලා බලනවා. ඌ අම්මට දාලා වැඩක් නෑ. දාලා බැලුවට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? තාත්තා කියනවා හරියට දැන් මොකද වෙන්න ඕනේ? කියලා තාත්තා. වාෂේප් එකේ තාත්තට කියනවා තාත්ති. අපි අද කඩෙන් කොත්තුවක් අරන් එමුද කියලා. මොකක්ද අරන් එමු කියලා කියන්නේ? කොත්තුවක් අරන් එමුද කියලා. කොල්ලෙක් දාලා ළමයි. වැඩක් නෑ සර් තාත්තා බයයි අම්මට කියලා. එහෙම ප්‍රශ්න දුන්නා ගෙවල්. හරි ළමයි ඔයා කියනවා අපි ගිහිල්ලා කොත්තුවක් අරන් එමුද කියලා. හරිද? ළමයි කොත්තුවක් තිබ්බනම් වටිනවනේ. හරි. ඊට පස්සේ ළමයි ඕක ඇහෙන ඔයාගේ අයියට. ඕක ඇහෙන ඔයාගේ අයියට. අයියා කාමරය ඇතුළේ ඉඳන් ගේම් එකක් ගහගෙන ඉන්න ෆෝන් එකේ. හරිද? ඌට ඇහෙනවා ඔයා කොත්තු ගේමු කියලා තාත්තට කියනවා. හරිද? අයියා දුවගෙන ඇවිල්ලා කියනවා අනේ මේ කොත්තු කන්න බෑ. මං ඊයේ කොත්තුවක් කෑවා. ඒ නිසා කොත්තු කන්න බෑ. හුඟ දවසකින් රයිස් එකක් කෑවේ නේ. ඒ නිසා රයිස් එකක් කවුද කියලා. මොනවාද? තමයි. රයිස් එකක් කවුද කියලා අයියා. හරිද? ඒකෙන් දාලා අනේ සර් වගේ ෆොටෝස් නම් දාන්න එපා. මේ වගේ වෙලාවට කියනවා. ළමයි ඔයා කන්න කැමති කොත්තු රොටි. හරිද? හැබැයි ඔයාගේ අයියට ඕනේ රයිස් එකක් කන්න. පැහැදිලිද වැඩි? ළමයි ඔය කතාව දැන් ඔතන පොඩි ගේමක් යනවා. හරිද? ඔයා කොත්තු ඉල්ලනවා අයියා රයිස් ඉල්ලනවා. හරි. ඔතන පොඩි ගේමක් යනකොට තාත්තා උඹලා දිහා බලන් ඉඳලා තාත්තා කියනවා ළමයි පොතේ ඔය ජරාවල් කඩවල් වලින් කන්න හොඳ නෑ. ජරාව දාලා තියෙන්නේ. අජිනමොටෝයි අරවයි මේවයි දාලා තියෙන්නේ. අනිත් එක මේ දවස්වල කඩවල් වලින් කන්න හොඳ නෑ කොරෝනා නිසා. ඒ නිසා අපි අම්මට කියමු හොඳ ඉන්දියාප්ප ටිකක් හදලා හොඳ කිරි හොද්දකුත් එක්ක අල හොද්දකුයි සම්බෝල ටිකකුයි පරිප්පු ටිකකුයි එක්ක ඉන්දියාප්ප ටිකක් කමු කියලා තාත්තා කියනවා. දැන් බලපල්ලා හැමෝටම තියෙන ප්‍රශ්නේ මොකක්ද? රෑ කෑම. හැමෝටම තියෙන ප්‍රශ්නේ රෑ කෑම. රෑට කන්නේ මොනවද කියලා තීරණය කරන්න හදා. ආහාර තමයි අවශ්‍යතාවය. හැබැයි ඔයාට ඕනේ කොත්තු රොටි කන්න. හරිද? අයියට ඕනේ රයිස් එකක් කන්න. නේද? ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න. තාත්තට ඕනේ ඉන්දියාප්ප කන්න. දැන් ඔය සීන් එක ඇහෙනව කාටද? අය මේ සාකච්ඡාව ඇහෙනව කාටද? කාටද? කුස්සියේ ඉන්න අම්මට සීන් එක ඇහෙනවා. කාටද ඇහෙන්නේ? අම්මට ඇහෙනවා සීන් එක. හරිද? අම්මට ඇහෙනවා කට්ටිය දැන් කොත්තු ගේන්න කතා වෙනවා, රයිස් ගේන්න, ඉන්දියාප්ප හදන්න කතා වෙනවා. අම්මා කුස්සියෙන් දැන් කෑ ගහලා කියනවා. නෑ නෑ ඔය මොකුත් ඕනේ නෑ. මම මේ හාල් ටික ලිපේ තියලා තියෙන්නේ. අම්මා කියනවද නැද්ද? ළමයි කියනවද නැද්ද? මට කියපල්. අම්මා මේ විදිහට කියනවද නැද්ද? නෑ නෑ මොකුත් ඕනේ නෑ. මං හාල් ලිපේ තියලා තියෙන්නේ. මට කියපල්ලා අම්මා ඔය කතාව කියනවද නැද්ද? හරිද? අන්තිමට අම්මගේ බත් ටික තමයි කන්න වෙන්නේ. උදේ දවල් අද මාළු කෑල්ලයි පරිප්පු චුට්ටයි මැල්ලුනුයි පරණ බත් එක තමයි කන්න වෙන්නේ. බොරුද කියන්නේ කියපල්ලා. දැක්කද? ළමයි අපි හැමෝටම තියෙන්නේ ආහාර කියන අවශ්‍යතාවය ඒක පොදුයි. හැබැයි ඒක සපුරා ගන්න ගියාම උවමනා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. අන්න හරි. අන්තිමට ළමයි කවුරු හරිද? හැම එකම ගෙදර බත් කන්න වෙන්නේ. අන්තිමට ඔය කතා බහේ අවසානයේ මොකද දන්නද වෙන්නේ? කවුරු හරි එක එකට කේන්ති ගිහිලා තරහ ගිහිලා නොකාම බුදිය ගන්නවා.
නේද? සමහරට හුඟක් වෙලාවට ඒ ඔයා තමයි එහෙම වැඩේ කරන්නේ. ඈ හරි ළමයි ඔන්න ඕක තමයි ඇත්ත කතාව. පැහැදිලිද? හරි නේද? ළමයි අපි නිසා කියනවා අවශ්‍යතා හැමෝටම පොදුයි ඌමනා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. පැහැදිලිද? හරි අපි ඇඳුමක් ගන්න යමුකෝ. ඇඳුමක් ගන්න යමු. දැන් තාත්තා අඳින්නේ මොකද්ද සාමාන්‍යයෙන්? තාත්තා අඳින්නේ සාමාන්‍යයෙන් ගෙදර සරම්. ඇඳුම් කියන අවශ්‍යතාවය තියෙන්නේ. නේද? හරි ඒක පුතේ තාත්තා අඳින්නේ සරම්. නේද? ඇඳුම් කියන අවශ්‍යතාවය සපුරා ගන්න තාත්තා අඳින්නේ සරම. ඊට පස්සේ හරි. ඔය සරම කියලා මේ ඊසති කියන්න ගිහිල්ලා මතක් වෙච්ච සීන් එක දැන් කියන්න කට්ටියට මතකක් තිබෙන නිසා. හරි ඔය සරමේ කතාව කියන්න හදන්නේ යසඳි. ළමයි මේ මම බං අඳින්නේ ඇත්තටම මේ ගෙදරට නිදා ගන්නකොට අඳින්නේ කලිසම්. ෂෝටක් ගන්න පහසු විදියට සැහැල්ලුවට තමයි ඉතින් නිදා ගන්න. නෑ මට එහෙම සරන් අඳිලා ඉච්චර පුරුද්දක් නෑ. සරන් ඇඳේ බං දහම් පාසල් යනකොට විතරයි ඒ දවස්වල. අර දහම් පාසල් යන කාලේ තමයි සරම ඇඳේ. ඒකත් අම්මා තමයි අඳවන්නේ. බෙල්ට් එකක් දානවා හිර වෙන්න. එහෙම තමයි සරම ඇන්නේ. ඒ ඉන්ටර්වල් එක වෙනකොට සරම කැඩලා ගෙදර එනවා. අරද වැඩි සරන් අඳින්න බෑ. කොල්ලෝ දන්නෝනේ සරන් එහෙම අඳින්න බෑ එන්න කතල්ලෝ. ඊට පස්සේ දවසක් ළමයි හැබැයි මේ තාත්තා ළමයි ගෙදරට සරම ඕනේ බං අඳින්නේ. තාත්තා සරම තමයි ගෙදරට අඳින්නේ. තාත්තට එන සෙට් සරම කිව්වහම තාත්තට වෙන දෙයක් ඕනේ. නේද? වැඩ ඇරලා ආපු ගමන් සරම ගාගත්තට පස්සේ තාත්තා නිකන් ඉන්නේ ආයිනේ ඈ දිවි ලෝකෙ ගියා වගේ වොෂ් එකක් දාලා සරම ගාගෙන තාත්තා පන්නගේ ආතල්ලගේ ඉන්නවා. ළමයි මමත් බැලුවා දවසක් ළමයි පොඩි කාලේ මමත් දවසක සරමක් ඇඳලා බලනෝනේ තාත්තා වගේ කියලා ළමයි මාත් මොකද කරේ සරමක් අඳින්න කියලා තීරණය කරා. ඒ ළමයි සත්‍ය සිදුවීමක්. හරි සත්‍ය සිදුවීමක්. ළමයි හැබැයි මට සරම් නෑ නේද? හරිද? මට එහෙම සරමක් නෑ. මොකද මම සරම් අඳින එකෙක් නෙමෙයි. ඒ නිසා ළමයි අපිට සාමාන්‍යයෙන් අපේ පොඩි කාලේ සාමාන්‍යයෙන් සිංහල අලුත් අවුරුද්දට විතරයි අපිට අලුතෙන් ඇඳුමක් හම්බ වෙන්නේ. ඉතින් ළමයි අලුත් අවුරුද්දට ළමයි සරම් මට අරන් දෙන්නේ මම සරම් අඳින මිනිහෙක් නෙමෙයිනේ. මට ඒතර කලිසම් දෙක තුනක් තමයි හම්බ වෙන්නේ. තාත්තට තමයි සරම් ගන්න. ඒතර මට ආසයි තුනක් කියලා අඳින සරමන්නේ. මම මොකද කරේ? තාත්තගේ සරමක් ගත්තා අල්මාරි. අරගෙන ළමයි මං හවස මොකද කරන්නේ? ඉස්කෝලේ ගිහිල්ලා පන්ති ගිහිල්ලා ඇවිල්ලා සරම ගහගත්තා ළමයි ලස්සනට. ළමයි ඇත්තටම තාත්තගේ සරම හරි සනීපයි ළමයි නියම සරමක් ඒක. හරිද? ඊට පස්සේ ළමයි ඇත්තටම සරම කියනවා මාර කම්ෆර්ටබල් ඇඳුමක්. මං එදා තමයි ඒක තේරුම් ගත්ත සීන් එක. ළමයි සරම දැන් ඇඳගෙන ඉන්නවනේ ළමයි. සරමට යටින් ළමයි. සරමට යටින් උලන් එහෙම එනවා ළමයි. මාර ආතල්. හරිද? සරමට යටින් එහෙම උලන් පාරක් කියවෙනවා නිකන් ඔටෝ AC කරලා වගේ. හරිද? ළමයි හොඳ උලන් පාරක් කියනවා මාර සනීපයි මාර ආතල්. ළමයි එදා තමයි. හරිද? එදා තමයි මං තේරුම් ගත්තේ ළමයි ගෑනු ළමයි ඇයි මෙච්චර ගවුම් අඳින්න කැමති කියලා. හරිද? ගෑනු ළමයි ඇයි මෙච්චර ගවුම් අඳින්න කැමති කියලා එදා තමයි මං තේරුම් ගත්තේ. හරි කොහොම හරි ගන්න ළමයි එදා එන සනීපයි. හැබැයි හිටපු ගමන් ටිකක් අමතක වෙනවා සරමැන්ද කියලා. සරමැන්ද කියලා හිටපු ගමන් අමතක වෙන වෙලාවල් තියෙනවා. අර පරණ පුරුද්දට අපි දන්නවා ටීවී බලනකොට එහෙම දන්නවන්නේ කකුල සමහරලාට පුටුවේ ඉඳගෙන හිටියට කකුල එහා පැත්තේ පුටුවේ කරේ තියාගෙන ඉන්නේ. නේද? මේව කකුල් දෙක එන්නේ නිකන් බූරු ඇඳ වගේ දිගෑරලා තමයි අපි සාමාන්‍යයෙන් ඉන්නේ. නේද? බත් කනකොට එහෙම කකුල් දෙක කෙලින්ම පුටු උඩින් තියාගෙන ඇඳ උඩින්. අම්මා බයිනෝ. බත් කනකොට කකුල් දෙකෙන් තියාගෙන කාපන් කියලා බයිනෝ නේද? අන්න හරි. එතකොට අන්න ඒ වගේ මටත් ඊටුගන් අමතක වෙලා මීටර අවුට් කියලා කකුල් දෙක උඩින් යනවා. කොහමද ළමයි රැයට කෑවා දැන් ඔන්න සෙට් වුණා ගානට ඔන්න දැන් මම නිදා ගන්න කියලා ගියා කාමරේ. අර නිදා ගන්න ගිහිල්ලා කියලා කාමරේට ගිහිල්ලා දැන් සරම ඇඳගෙන දැන් නිදා ගන්න කියලා තීරණය කරා. හරිද? ළමයි සරම ඇඳගෙන නිදාගත්ත ඇත්තටම සනීපෙට නිින්ද ගියා බං. කොච්චර හොඳට නිින්ද ගියාද කියලා කියනවා නම් හරිද? කොච්චර හොඳට නිින්ද ගියාද කියලා කියනවා නම් උදේ බලනකොට ළමයි මම ඇඳේ සරම බිම. හරිද? මම ඇඳේ සරම බිම. අම්මා තමයි සරම අවුල්ල දීලා ගිය ඔන්න ගැඳ ගන්නවා කියලා. හරිද? සරම නෑලම. හරිද? දන්නේම නෑ සරම කැඩිලා ගැටේ ගැලිලා එළියට ගිහින්. හරිද? සීන් එක ඉවරයි ළමයි. හරිද? හරි. එහෙම සීන් වෙනවා. හරිද? එවැනි සිදුවීම් වෙච්ච කොල්ලෝ අපේ පන්තියේ ඉන්නවද? අපේ පන්තියේ එවැනි අත්දැකීම් වලට මොකද දීපු කොල්ලෝ ඉන්නවද? හරි. ළමයි වෙලාවට මම යටට කලිසමක් ඇඳලා හිටියේ. හරි. උඹලට ඒක කියලා දැනුණානේ.
අර වෙලාවට රට කල්සක් ඇදලා හිටියේ. නැත්තම් යකෝ නම්බුව ගහගෙන යනවා. නම්බුව ඉවරයි එදා එහෙනම් මගේ කෙලින්ම ගෙදර. හරි. ළමයි එහෙනම් අපි යමු ඊළඟ කෑල්ලට. ළමයි තාත්තා දෙනවා සරම. නේද? ඇඳුම් කියන අවශ්‍යතාවය සපුරා ගන්න. හැබැයි අම්මා සරන් අඳින්නේ නැහැ. අම්මා අඳින්නේ මොනවද? අම්මා අඳින්නේ සාය හැට්ටේ. නේද? අම්මා සායක් හැට්ටයක් ඇඳලා ලස්සනට අම්මා ඉන්නවා. ස්කර්ට් ඇන්ඩ් බ්ලවුස් ගොඩක් වෙලාවට අඳින්නේ. ඊට පස්සේ එතකොට අපේ කොල්ලෝ අඳින්නේ එක මොනවද? කොල්ලෝ මොනවද අඳින්නේ සාමාන්‍යයෙන්? කොල්ලෝ සාමාන්‍යයෙන් ඩෙනිම් එකක් ගාලා ටී-ෂර්ට් එකක් ඒව ගාලා ලස්සනට නේ ෆයිල් එකක් අතේ තියාගෙන ඉන්න තමයි පොඩි වොච් එකක් ඒව දාලා සමත් දෙක දාලා ෂූස් දාලා ඉවර ලස්සනට එහෙම ක්ලාස් එකේ යන්නේ. මේ අපේ කොල්ලෝ. එතකොට කෙල්ලෝ කොහොමද යන්නේ? කෙල්ලෝ මොනවද අඳින්නේ? තාත්තා සරම ගහනවා, අම්මා ස්කර්ට් ඇන්ඩ් බ්ලවුස් අඳිනවා, කොල්ලෝ ගහන්න හැන්ඩියා වගේ ලස්සන කිට් එකක් ගන්න කෙල්ලෝ. කෙල්ලෝ කලිසන්ද? කෙල්ලෝ ළමයි මේම එන අසාධාරණ සීන් එකක් ළමයි මේක. හරිද? අපේ කොල්ලොන්ට තමයි කලිසම් ආйти. කෙල්ලෝ කලිසම් අඳින එක ළමයි අසාධාරණයක් ඇත්තට කොල්ලොන්ට කරනවා. ළමයි ගෑනු ළමයි මොකද කරන්නේ? අපේ පන්ති කෙල්ලෝ ටික අඳිනවා ගව්. හරිද? අඳිනවා ගව්. මෙන්න මේ විදිය. හරිද? හරි. ගව්. හොඳයි නේද? ගව්. බලපංගු බැලමු. එහෙම කරන්නේ. හරි. ළමයි දැක්කද අපි හැමෝටම තියෙන්නේ ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාවය. ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාවය තමයි හැමෝටම තියෙන්නේ. හැබැයි බලන්නකෝ තාත්තා සරම අඳිනකොට අම්මා ස්කර්ට් ඇන්ඩ් බ්ලවුස් අඳිනවා, අපි ටී-ෂර්ට් අඳිනවා, ඩෙනිම් කලිසම් අඳිනවා, දික් කලිසම්. ගෑන් ළමයි ලස්සන මොනවාද? නේද? ගවුම් කැලි අඳිනවා. හරි. ළමයි ඔන්න ඔය විදියට ගත්තාම මිනිස්සු ඔක්කොම විවිධයි නේද? පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා උවමනා සපුරා ගන්න විදිය. නිකන් හිතන්නකෝ දැන් සමහර ඇඳුම් තියෙනවා ගැලපෙන්නේ. සමහර ඇඳුම් ගැලපෙන්නේ. දැන් නිකන් හිතපන් උඹලේ අයියා කොහොමද නිකන් ගවුමක් ඇඳොත් මේ වගේ? ඇලම අයියා නිකන් ගවුමක් ඇඳොත් කොහොමද? සුපිරිට තියෙන්නේ. එහෙම වෙලා හරියන්නේ. හරිද? පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් කියලා මෙලෝ රහක් නැති චාටර් ඇඳුම් ඇඳලා හරියන්නේ නැහැ. හරි. වැඩේ පැහැදිලිද? හරි. අපි බලමු මේ දක්වා ඉගෙන ගත්ත ටික. අවශ්‍යතා සපුරා ගැනීම අනිවාර්යයි. ඒක මතකයිනේ. හරිද? බොයිස් ලගේ නම්බුව ලෙෆ්ට් කියලා කෙල්ලෙක් දාලා තියෙනවා. හරි. නේම. සපුරා ගැනීම අනිවාර්යයි. සපුරා ගැනීම අනිවාර්ය නොවේ. පොදුයි පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ජනතාව පොයින්ට් දෙක මතක කට්ටිය මට දාන්න මෙසේජ් එකක්. ඕකේ කියන yes කියලා මෙසේජ් එකක් දාන්න. පළවෙනි එක අවශ්‍යතා සපුරා ගැනීම අනිවාර්යයි. සපුරා ගැනීම අනිවාර්ය නොවේ. පොදුයි පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. හරි. තනියම අවශ්‍යතා සහ වුණාතර වෙනස්කම් ලියන්න කිව්වොත් ලියන්න පුළුවන් කට්ටිය තමයි ඔය yes කියලා දාන්නේ. එමය යා. එමය ලකින්. හරි. ළමයි මම උගන්නන ගමම්ම කටපාඩම් කරනවා. හරිද? උගන්නන අතනම පාඩම් කරලා ඉවර කරනවා. මාත් එක්ක මේ වැඩේ ඉන්න අනිවාර්යෙන් සම්පූර්ණ සිලබස් එකම කටපාඩම් කරන්න පුළුවන් මට්ටමටපත් වෙනවා. මේමයි. හරි. අපි කියනවා සපුරා ගැනීම අනිවාර්යයි, සපුරා ගැනීම අනිවාර්ය නොවේ. පොදුයි පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. පුතේ අපි ළඟ කියන අවශ්‍යතා සරලයි, උවමනා සංකීර්ණ. අවශ්‍යතා සරලයි, උවමනා සංකීර්ණ. සරලයි සංකීර්ණ. පුතේ අවශ්‍යතා සරලයි. ඒ කියන්නේ හැමෝටම තේරෙනවා ආහාර කියන්නේ අවශ්‍යතාවයක් කියලා. ඇඳුම් පැළඳුම් නිවාස අධ්‍යාපනය මේවා හරි සරලයි, මේවා අනිවාර්යෙන් අපේ මූලික මිනිස් අවශ්‍යතා කියලා තේරෙනවා. හැබැයි පුතේ දෙම ලියන්න යන්න එපා. සෙනුද දෙම ලියන්න යන්න ඕනේ නැහැ. මම ලියන වෙලාව දෙන්නම් මේ ටික. පුතේ අවශ්‍යතා සරලයි. හැබැයි ඒ අවශ්‍යතා සපුරා ගන්න ගියාට පස්සේ ඒක නම් එච්චර සරල නෑ. ඕගොල්ලෝ අම්මලා තාත්තලාත් එක්ක කෑම කන්න කඩේකට ගිහිල්ලා ඉති අනිවාර්යෙන් කවදා හෝ දවසක. කෑම කන්න කියලා කඩේකට ගිහිල්ලා ඉති අනිවාර්යෙන් දවසක. පුතේ එහෙම කෑම කන්න ගියාම ඒ කෑම කඩෙන් දෙනවා මේ ලොකු මෙනු කාඩ් එකක්. මෙනු එකක් දීලා තියෙනවා. නේද? මෙනු එකක් දෙනවා. ඒකේ ළමයි පිටු කීපයක් තියෙනවා. මම මේක මේ වගේ අත්දැකීමකට මුහුණ දීලා තියෙන කට්ටිය මට yes කියලා මැසේජ් එකක් දාන්න. හරි. ඔයගොල්ලෝ ළමයි අම්මලා තාත්තලාත් එක්ක සාමාන්‍ය හොඳ හොටෙල් එකකට කෑම කන්න ගියාම එහෙන් දෙන ළමයි ලොකු මෙනු එකක්. හරිද? ඒකේ තියෙන ළමයි එක එක ජාතිය කෑම. ඉතාලියන් ෆුඩ්ස් වෙනම, සුප් වර්ග වෙනම, ඊට පස්සේ රයිස් වර්ග වෙනම, ඊට පස්සේ නූඩල්ස් වර්ග තව තියෙනවා, චොප්සි වර්ග වෙනම, ෆිෂ්, chicken, pork, ඊට පස්සේ beef,
එක එක જાති සී ෆුඩ් જાති වෙනම නේද? ඊට පස්සේ කෝපි අරෝමේව කැපචිනෝ නේද? එක එක જાති කෑම වර්ග, බීම වර්ග. ඊට පස්සේ සැලඩ්ස් වර්ග වෙනම, බීම જાතිය, ඩෙසර්ට් જાති, එක එක જાතිය කෑම ගොඩාරියක් දැකලා තියෙනවා. අනිවාර්යෙන් ඒ වගේ මෙනු එකක් ඔයගොල්ලෝ දැකලා ඇති. හරිද? ඒගොල්ලෝ ළමයි හොටෙල් එකට ගියාම හැම එක්කිනාටම ගොඩක් දුරට මෙනු කාඩ් එක එක හරි නැත්නම් මෙනු කාඩ් කීපයක් හරි දෙනවා. හරිද? දැන් ඕක බැලුවහම අපිට මොකද වෙන්නේ? දැන් අපි මේ ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න කියන එක සරලයි. හැබැයි අර කාඩ් එක දැක්කම ළමයි මොකද වෙන්නේ? හරිම සංකීර්ණයි. මොනවද කන්නේ කියලා හිතා ගන්න බැහැ. සුප් එකක් බොන්නත් හිතෙනවා. නේද? ඊට පස්සේ රයිස් එකක් කන්නත් හිතෙනවා. රයිස් වලට වඩා හොඳයි චොප්සි රයිස් එකක් කියලා හිතෙනවා. නාසි පුරාණු හොඳ දවසකින් කෑවේ නැහැ කියලා මතක් වෙනවා. නේද? ඊට පස්සේ මේකට සයිඩ් එකකින් ඇපටයිස් එකකුත් දාගත්තා නම් හොඳයි කියලා හිතෙනවා. චිකන්ද කන්නේ, පෝක්ද කන්නේ, සොසේජ්ද කන්නේ, මොනවද කන්නේ කියලා හිතාගන්න බෑ. චිකන් උත් ಜಾති ගොඩාක් තියෙනවා. ඩෙවල් චිකන් කියයි, ඊටසේ බ්ලැක් කරි එක කියයි, පෙපර් චිකන් කියයි, ෆ්‍රයිඩ් චිකන් කියයි. ළමයි එක එක ಜಾති කෑම අපිට හිතාගන්න බෑ. හරිම සංකීර්ණයි. අන්තිමට ළමයි පිටු පෙරලනවා අන්තිමට මොකද්ද කන්නේ කියලා හිතා ගන්නවක්වත් බෑ. කෑම වැඩි. හරිම සංකීර්ණ. මේ වගේ අවස්ථාවකට මුල දීලා තියෙනවනේ. හරිද? අනිවාර්යෙන් මේ වගේ සීන් එකකට මුල දීලා තියෙනවනේ. අන්තිමට මොකද කියන්නේ? තාත්තනම කියනවා මොන හරි ඔන්න ඕඩර් කරන්නනේ. මොකද වෙන්නේ? අන්තිමට වෙන කාට හරි පවර්නෝ ඕඩර් කරන්න Tamanට හිතා ගන්න බෑ. සංකීර්ණ. ළමයි මෙන්න තියෙනවා අවශ්‍යතාවයද ආහාර කියන අවශ්‍යතාවය සරලයි. හැබැයි ඒක සපුරා ගන්න ගියාම හරිම සංකීර්ණයි. වැඩි ඕනේ. හරිද? ඔයගොල්ලෝ පැත්තකට දාන්නකො නිකන් ඔය හොටෙල් වලට හොඳ හොටෙල් වලට ගිහලා හම්බෙන මෙනු කාඩ් එක. ඒකේ කෑම 200ක් 300ක් තියෙනවනේ. හරිද? පැත්තකට දාපල්ලකො. වැඩි ඕනේ. ගේ ඉස්සරහා ඇවිල්ලා චූම්පාංකාරය නැවැත්තුවාම. චූම්පාංකාරයෙන් ගන්නෙ මොනවද කියලා ඔබට හිතා ගන්න පුළුවන්ද කියපන්. කන්ෆියුස් වෙනව නේද? ළමයි කන්ෆියුස් වෙනවද නැද්ද? ළමයි චූම්පාංකාරයේ මොකද්ද තෝරගන්නේ කියලා හිතා ගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. අන්න හරි. දැන් දැක්කද? ළමයි සරලයි සංකීර්ණ. හරිම සංකීර්ණයි. පැහැදිලිද? හරි හිතපන්කො මේ වගේ කෑම ගොඩක් දැක්කම මොනවද කන්නේ කොතනින්ද පටන් ගන්න කියලා හිතා ගන්න බෑ. හරි. ඊට පස්සේ අපි යමු ඇඳුමක් ගන්න කියලා. ඇඳුමක් ගන්න යනවා. හරිද? අපේ කෙල්ලෝ එහෙම ඇඳුමක් ගන්න කියලා හිතාගෙන යන්නේ ගවුමක් ගන්න. ගවුමක් ගන්න ගියාට පස්සේ හිතනවා දකින්න ලස්සන කලිසමක්. ඒ කලිසම ගන්නත් හිතෙනවා. කලිසමට ගැලපෙන බ්ලවුස් එකක් හොයනවා. හරිද? බ්ලවුස් එකක් ගන්න යන එක නෙමෙයි සමහරට අපි ගන්න හිතේ. වෙනස්ම જાතියව. එක එක જાතියවට කැමති. පැහැදිලිද? හරිම සංකීර්ණ. ළමයි මට නම් එපා වෙන වැඩේ තමයි අපේ අම්මත් එක්ක ගිහලා ඇඳුම් ගන්න එක බං. අපේ අම්මත් එක්ක ඇඳුම් ගන්න ගියාම මල වදේලව. මාර වදයක්. හරිද? අම්මලත් එක්ක ඇඳුම් ගන්න ගිය කොල්ලෝ හිමින් ඉන්නවද මෙතන? ළමයි අම්මලත් එක්ක ඇඳුම් ගන්න ගියාලා එපා වෙනවා. හරිද? දැන් ළමයි සාමාන්‍යයෙන් අපිට මට කිප්පේ ළමයි මහරගම. හරිද? මම ඉන්නේ කොට්ටාවේ. හරිද? එතකොට මට මහරගම කොළඹ මම කොට්ටාවේ ඉන්නේ. අපිට කිප්පිලා මහරගම. මහරගම තමයි ගොඩක් ඇඳුම් කඩේල තියෙන අපේ පැත්තේ. අහලා එහෙම ඇති උගොල්ලෝ. හරිද? ෆැෂන් බග් එක, නොලිමිට් එක, කූල් ප්ලෑනට් එක ඔක්කොම જાති ටික ඔය මහරගම තියෙනවා. ඉතින් මම හුඟක් වෙලාවට අපේ අම්මා මහරගමට තමයි එක්කගෙන එන්නේ ඇඳුම් ටිකක් ගන්න කියේ. හරිද? ඔන්න දැන් යන්න. අම්මා කියන එක කඩේකට යනවා. ගිහින් ඉවරලා මොකද කරන්නේ? එක එක තැන් වලට යනවා. ඇඳුමක් ගිහිල්ලා අරන් ඇවිල්ලා බලනවා. මේක හොඳද කියලා මම අහනවා. ලොකු මේක හොඳයිද කියලා මම අහනවා. මට ගෙදරට ලොකු කියලා මං කියන්නේ අපේ මල්ලි ඊමා ඉන්න නිසා මට ලොකු කියලා කියනවා. ලොකු මේක හොඳයිද? මං කියනවා ෂානි හොයම්මියා නියමටම ගැලපෙනවා පට්ට සුපිරි කියලා මං දැන් කියනවා. දැන් මටත් ඕනේ බා ඉක්මනට අම්මට ඇඳුමක් සෙට් කරලා දීලා ගෙදර එන්න. මං දන්නවනේ අම්මත් එක්ක ගියාම එන කරදරයි කියලා. ඊට පස්සේ ළමයි අම්මා බයිනෝ අනේ මේ වාට මේ පරක්කුයි කිලිවල්ලා මේ හිම කරන්න එපා. ලස්සන ඇඳුමක් තෝරලා දෙන්න කියලා අම්මා මට බයි. මං කියනවා නෑ නෑ ඔක හොඳයි කියලා කිව්වහම අම්මා මොකද කරන්නේ? ඇහෙන මේක තියාගන්න. ඉතින් මං දා ගන්නවා අත උඩින් ඇඳුම. ඊට තව ටිකක් ඉස්සරහට යනවා. ලොකු මේක ගැලපෙනවද මට මේ පාට හරියනවද? මං කියනවා නියමයි අම්මේ නියමටම ගැලපෙනවා ඔය පාට නම් අම්මට කියාපු පාට කියලා කියනවා. එහෙනම් මේක තියාගන්න කියලා ඔන්න ඒකක් දාන්න. මම මොකද කරන්නේ? අත උඩින් ළමයි ඇඳුම් රැක් එක වගේ මං අම්මගේ පිටිපස්සෙන් ඇවිදගෙන යන ළමයි ෂොප් එකට පුරා. හරිද? ඔන්න ළමයි අම්මා ඇවිදගෙන ගිහලා ඇඳුම් ගොඩාරියක් තෝරනවා.
ළමයි පැය භාගයකට විනාඩි 45කට විතර පස්සේ ෂොප් එක පුරා ඇවිදලා අම්මා මෙහෙම කියනවා. අපේ සයිස් එකට හරියන ඇඳුම් නෑනේ මේ කඩේ. මේ කඩේ ඇඳුම් නෑ හරියම ඇඳුමක්. ඔන්න ඔය ටික පොඩ්ඩක් පැත්තකින් කියන්න. අපි එහා පැත්තේ කඩේට යමුද කියලා. ළමයි ඒ ටික ඔක්කොම පැත්තකින් ඉඳලා අල්ලපු කඩේට යනවා. මේ තමයි අම්මලගේ හැටි. හරිද? ළමයි අන්න ඒ නිසා ඔන්න යනවා එහා පැත්තේ කඩේට. ඒකෙත් එහෙම්ම. ඔය වගේ කඩ ඔක්කොටම ගිහිල්ලා ඒත් දැන් ඇඳුම් දෙක තුනක් තෝරගෙන නැහැ. අන්තිමට අම්මා කියනවා ලොකු ඇඳුම් නෑනේ ආපහු නම් මහරගම එන්න හොඳ නැහැ. මාව අනිත් දවසේ පිළියන්දලට එක්ක යන්න. මේ මහරගමට නම් එක්කගෙන එන්න එපා. කියලා අම්මා මට බයිනවා. මේ ඇඳුමක් ගන්න බැරුණානේ. අර ඉස්සෙල්ලාම ගිය කඩේට පොඩ්ඩක් ගිහිල්ලා එමුද කියලා අහන අන්තිමට. හරිද? අන්තිමට මොකද කරන්නේ? අර ඉස්සෙල්ලාම ගිය කඩේට ගිහිල්ලා ඇඳුමක් අරන් ගෙදර එනවා. ළමයි ඔන්න ගැහණු අය ඇඳුම් තෝරන විදිහ. ළමයි මේ අත්දැකීමන මොන දින්න කොල්ල අපි අනිවාර්යෙන් ඇති. ළමයි හිතන්නකෝ ඇඳුම් කියන අවශ්‍යතාවය තමයි සපුරගන්නේ. හරිද? ඇඳුම් කියන අවස්ථාවේ තමයි සපුරගන්නේ. හැබැයි බලන්නකෝ ඇඳුම් දැක්කාම ඒක සංකීර්ණ. හිතා ගන්න බෑ මොකක්ද ගන්න කියලා. හරිම ලේසි. පැහැදිලිද? හරිම සංකීර්ණ. හරි. ළමයි ඔයගොල්ලෝ දැකලා තියෙනවද? කැම ජාතියෙත් තියෙන කින්ඩර් ජොයි කියලා. කින්ඩර් ජොයි කියලා කැම ජාතියෙත් තියෙන දැකලා තියෙනවා. කින්ඩර් ජොයි දන්නවද කින්ඩර් ජොයි කියලා ජාතියක් තියෙනවා? හරි ඒකෙන් දාලා තියෙනවා මල්ලි කවුද සර් කියලා. මල්ලි කියන්නේ මල්ලි මගේ මල්ලි. හරි ඒක කුසෝපන් සහෝදරයා. හරි. හරි දන්න. හරි කින්ඩර් ජොයි කියලා කැම ජාතියක් තියෙනවනේ. අර බිත්තරයක් වගේ තියෙන. මෙන්න මේ වගේ සීන් එකක්. දැකලා තියෙනවනේ කින්ඩර් ජොයි. හරිද? බිත්තරයක් වගේ තියෙන. මොනවද ළමයි කින්ඩර් ජොයි එකේ තියෙන්නේ? මොනවද කින්ඩර් ජොයි එකේ තියෙන්නේ? මොනවද තියෙන්නේ? කාලා තියෙනවනේ. කාලා තියෙනවා. උඩින් තියෙනවා කැරමල්. ඊට පස්සේ යටින් තියෙනවා චොක්ලට්. චොක්ලට් තියෙනවා. කැරමල් තියෙනවා. ක්‍රිස්පි බෝල දෙකකුත් තියෙනවා මේ. හරි. කාලා තියෙනව නේද? හරි. අන්න හරි. චොක්ලට් තියෙනවා. කැරමල් තියෙනවා. ක්‍රිස්පි බෝල දෙකක් තියෙනවා. තව පොඩි ටොයි එකකුත් තියෙනවා. පොඩි සෙල්ලම් බඩුවකුත් තියෙනවනේ. අන්න හරි. අන්න හරි. හරිද? ළමයි ඔන්න තියෙනවා ළමයි. කින්ඩර් ජොයි කාලා තියෙනවනේ. හරි. දැන් කීයද මං කින්ඩර් ජොයි එක? කින්ඩර් ජොයි එක කීයද? දැන් මේ දවස්වල මම කින්ඩර් ජොයි එකක් කීයද? ඔය අතවල් පාත්‍ර දාපන්කො. වාස්තික පාත්‍ර දාපන්කො. කීයද 200ද? හරි. හොඳයි. ළමයි එතකොට කින්ඩර් ජොයි එකක් රුපියල් 200ක් විතරනේ. 180යි. 180යි. හරි. හරි ළමයි. දැන් හිතන්නකෝ මේ කින්ඩර් ජොයි එක ගත්තාම මේකේ චොක්ලට් තියෙනවා, කැරමල් තියෙනවා, ඊට පස්සේ ක්‍රිස්පි බෝල තියෙනවා, ටෝයි එකක් තියෙනවා. දැන් නිකමට හිතන්න මේ කින්ඩර් ජොයි එක ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න තියෙන ඌමනාවක් නේද පුතේ? ඔව්ද නැද්ද කියන්න මට ඉක්මනට. ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න තියෙන ඌමනාවක් නේද? කැම සඳහා පාවිච්චි කරගන්න එකක් නේ. ඔව් නේද? ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න තියෙන එක. හරි. එහෙනම් අපි නිකමට හිතමු. දැන් අපිට කින්ඩර් ජොයි එකක් තාත්තා හරි අම්මා හරි අරන් දුන්නා අපි මොකද කරන්නේ? ඕකේ පියන ගලව ගන්න. හරිද? චූටි කන් හැන්දක් වගේ චූටි හැන්දක් දෙනව නේද ඔගේ? චූටි හැන්දක් දෙනවා. ඕකේ මොකද කරන්නේ? කැරමල් ටික කනවා. චොකලට් ටික කනවා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? අර බෝල දෙකක් තරම් ඒකත් කනවා. ඊට පස්සේ අර චූටි ටොයි එකක් තියෙනවනේ. ඒ ටොයි එක හදා ගන්නවා. හදාගෙන චුට්ටක් කියලා සෙල්ලම් කරලා දාලා කොහෙට හරි ඇඳක් අස්සර හරි දානවා. විසි කරනවා. ළමයි. හරිද? ළමයි මෙන්න තියෙනවා කින්ඩර් ජොයි. ඒ කින්ඩර් ජොයි එකක් අපි කන විදිහ. හරිද? ළමයි අන්න අයියා එන්න කලින් කනවලු අපි ඒක. හරිද? ළමයි මෙන්න බලන්නකෝ. ඔහොම තමයි කින්ඩර් ජොයි එකක් අපිට දුන්නා. දැන් නිකමට හිතපන්. කින්ඩර් ජොයි එකක් ගිහිලා උඹලගේ ආච්චිට දුන්නොත් මොකද වෙන්නේ? කින්ඩර් ජොයි එකක් ගිහින් උඹලේ ආච්චිට දෙන්න. ආච්චි මොකක් කරයිද? ආච්චි හයි මොකද්ද බම් මේ පාට කරපු බිත්තරයක් තියෙන්නේ කියලා ආච්චි හයි. හරිද? ආච්චි කම්පියුස් වෙනවා මොකද්ද අපෝ මේ කියලා. හරිද? ආච්චි දන්න කින්ඩර් ජොයි එකක් නේ. ආච්චි කියනවා නෑ නෑ බිත්තරයක් නේ කුකුල් බිත්තර නෙවෙයි. ඔන්න ඔක දිගාරින්න කියලා ඕපන් කරලා පෙන්නනවා. හරිද? ඊට පස්සේ ආච්චි කියනවා අනේ හරිස්සෝ ලස්සනයි කියලා කිව්වම ආච්චි කිව්ව දෙනවා. ඔන්න ආච්චි ඔහොම නෙවෙයි කන්නේ මෙන්න මෙහෙම කියලා චූටි හැන්දෙන් කන්න කියලා කියනවා. ආච්චි මොකද කරන්නේ? ආච්චි චොකලට් ටික කනවා.
කැරමල් ටික කනවා. ඊට පස්සේ ටෝයි එක කටේ දාගෙන බෝල දෙකෙන් සෙල්ලම් කරනවා. ඔන්න බලහන් ආච්චි කරන වෙලේ. ආච්චි දන්නේ නෑනේ බං මේ ටෝයි එක මේකත් නිකන් කින්ඩර් ජෝයි එකක් ටෝයි එකක් වගේනේ. පාටට තියෙන්නේ. ආච්චි හිතන්නේ ටෝයි එකක් කණ එකක් කියලා. ආච්චි මොකද කරන්නේ? ටෝයි එක කටේ දාගෙන බෝල දෙකෙන් සෙල්ලම් කරනවා. එයි බං ආච්චිලා සෙල්ලම් කරලා තියෙන පොඩි කාලේ බෝල වලින් ජිල් බෝල වලින්. හරිද? ළමයි මොකද වෙන්නේ? අන්තිමට මොකද වෙන්නේ? ආච්චිගේ උගුරේ ටෝයි එක හිර වෙලා. හරිද? තාත්තව වැඩ ඇරෙන්න කලින් ආච්චි ඉක්මනට තාත්තව ගෙන්නගෙන කෝල්ලයක් දීලා වාහනයක් ලෑස්ති කරගෙන ආච්චිව පටවගෙන ආච්චිට හුස්ම ගන්න බැරුව නර්සින් හෝම් එකට හොස්පිටල් එකට අරගෙන ගිහිල්ලා ආච්චිගේ කට ඇරලා හරිද අඬුවක් දාලා ඊට පස්සේ ටෝයි එක එළියට අරගෙන ආච්චිගේ උගුර තුවාල වෙලා බෙහෙත් දීලා ළමයි තාත්තා අන්තිම රුපියල් 7-8000ක් වීදම් වෙනවා ආච්චිගේ උගුර සනීප කරන්න. බලපන් කොච්චර සංකීර්ණද කියන කොච්චර සංකීර්ණද කියන දැන් තේරෙනව නේද ළමයි මෙන්න බලපන් අවශ්‍යතා සරලයි ඌමනා සංකීර්ණ පැහැදිලිද ඌමනා සංකීර්ණ ළමයි ආපු මුලට අවශ්‍යතා සරලයි අවශ්‍යතා සපුරා ගැනීම අනිවාර්යයි නොවේ ඊට පස්සේ පොදුයි පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ සරලයි සංකීර්ණයි අපි කියනවා අවශ්‍යතා සීමිතයි ඌමනා අසීමිතයි අවශ්‍යතා සීමිතයි වමනා අසීමිතයි ළමයි අවශ්‍යතා තිබ්බේ අර ටික විතරයි ආහාර ඇඳුම් පැළඳුම් නිවාස අධ්‍යාපනය සෞඛ්‍ය ආරක්ෂාව ඔන්න තිබ්බ අවශ්‍යතා ටික වමනා තිබ්බා ළමයි ආහාර කියන තනි අවශ්‍යතාවයට වමනා ගොඩාරියක් කියන්න පුළුවන් නේද මට උද නැද්ද කියන්නේ ඉක්මනට ආහාර කියන අවශ්‍යතාවයට බත් පාන් පිට්ටු කව්පි කඩල ගොඩාරියක් කියන්න පුළුවන් නේද ගොඩාරියක් කියන්න පුළුවන් ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාවයට තනි අවශ්‍යතාවයට ඌමනා ගොඩාරියක් කියන්න පුළුවන් නේද පුතේ? ඌමනා ගොඩාරියක් කියන්න පුළුවන්. එහෙනම් දැන් තේරෙනවා. අවශ්‍යතා සීමිතයි, ඌමනා අසීමිතයි. ඌමනා සීමිතයි. දවස ගානේ අලුත් කෑම ಜಾති හැදෙනවා. දවස ගානේ අලුත් ඇඳුම් ಜಾති හැදෙනවා. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති නේද? ඔය උදේ වරුවට යනවා ළමයි ටීවී එකේ එක ಜಾති කුකරි වැඩසටහන්. දැකලා තියෙනවනේ රස සරණිය කියයි අර සරණිය කියයි මේ සරණිය කියයි අරයාගේ කිචන් එක කියයි මෙයාගේ කිචන් එක කියයි එක જાතිය ළමයි ඔය කෑම හදන ප්‍රෝග්‍රෑම් යනවා ටීවී එකේ දැකලා තියෙනවා මට එස් කියලා මැසේජ් එකක් දාපන් මේ වගේ එක જાතිය කෑම හදන ප්‍රෝග්‍රෑම් එක හරිද ඒ ප්‍රෝග්‍රෑම් වල කොහොමද වෙන්නේ ඔන්න කියන මේක හොඳයි අපි අද දවසේ සූදානම් වෙන්නේ චිකන් වලින් අමුතු જાති කෑම එකක් හදන්න අපි හදන්නේ වෙන්නේ මේ જાති කෑම එකක් කියලා ඔන්න අමුතු જાතිය නමක් කියන ඊට පස්සේ කියනවා අපිට අද මේ කෑම එක හදන්න අපිට අවශ්‍යයි සුදු ලුණු ලොකු ලුණු මිරිස් අමු මිරිස් ගම් මිරිස් ලුණු කරපිංචා මෙන්න මේ වගේ අවශ්‍යයි චිකන් ඊට පස්සේ බාස්මති හාල් අර මේ ඔක්කොම අවශ්‍ය කියලා අවශ්‍ය කරන එන තොගයක් පෙන්නනවා ඊට පස්සේ කියනවා හොඳයි දැන් අපි මේ කෑම එක හදන්නයි හදන්නේ එහෙනම් ඕගොල්ලෝ මේ බඩු ටික සූදානම් කරගෙන ගන්නකම් අපි ප්‍රධාන පාලක බැඳිරට ගිහිල්ලා එන්නම් කියලා පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දුන්නොත් දාන්න ඊට පස්සේ මොකද වෙන්නේ ආපහු වෙනවා ප්‍රෝග්‍රෑම් එකට. නැවතත් සුපුරුදු වැඩසටහන් ඔබට වෙත ගෙන එන්නේ කියලා ඔන්න වැඩේ පටන් ගන්නවා. පටන් අරගෙන කියනවා හොඳයි දැන් අර අපි ගත්ත චිකන් ටික කොටු වෙන්න පොඩියට කපා ගන්නවා. ඒක ගිහලා ගැඹුරු තෙලේ බැද ගන්නවා. ගත්ත ලොකු ලුණු ටික ඒක රවුන්ඩ් වෙන කපා ගන්නවා. අර අමු මිරිස් ටික හීනියට කපා ගන්න එතකොට ෂේප් එකක් කා ගන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ ගම් මිරිස් ටික කොටා ගන්න කියනවා. බත් ටික ස්ටීම් කරගන්න කියනවා. ඔය වගේ ළමයි අරක මේක කරන්න නේද ගම්බිරිස් ටික කොටා ගන්න ඊට පස්සේ සුදු ලුණු ටික චොප් කරගන්න කියනවා ළමයි ඔය වගේ ಜಾති ටික ඔක්කොම අරකට මේක කලවම් කරලා මේකට අරක කලවම් කරලා ළමයි ඔක්කොම ටික ගැඹුරු තෙලේ බෙදලා සමහර ඒවා නොගැඹුරු තෙලේ බෙදලා ළමයි ඔක්කොම ටික කැම ටික ලස්සනට තියලා අවසානයේ කියනවා අවශ්‍ය පදමට ලුණු චුට්ටකුත් දාගන්න කියනවනේ කියන ඊට පස්සේ ළමයි පිළිගැන්වීමට පෙර ලස්සනට මේ වගේ මිංචි කොළ දෙක තුනකුත් තියන්න කියලා කියනවා පිළිගන්නන්න කලින් ලස්සන. හරිද? ළමයි ඔන්න දැන් පෙන්නනවා ළමයි ප්ලේට් එක. කැමරාව ළමයි ළඟටම ගිහිල්ලා පෙන්නනවා. කැමරාවේ ක්ලෝස් අප් එකක් ගෙනත් පෙන්නනවා. කෑම එක ළමයි ලස්සනට දිලිසෙනවා, දුම් යනවා, මාර ලස්සනයි. හරිද? දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ප්‍රසන්ට් කරන ප්‍රසන්ටර් ඉන්නව නේද? ඉදිරිපත් කරන එක. අන්න උත් කියනවා. චෙෆ් මාර සුවඳයි මේ කෑම එක. මාර ලස්සනයි අනිවාර්යෙන් රස ඇති එහෙනම් අපි කෑල්ලක් කාලා බලමු කියලා කනවා ළමයි කෑල්ලක් කපලා ගන්නවා
කපලා අරගෙන ඕගොල්ලෝ දැකලා ඇති ටීවී එකේ ප්‍රෝග්‍රෑම් වල මෙහෙම කෑල්ල අරගෙන අපි දුමු ගෑරුප්පට ගත්තකින් අරගෙන මේව කටෙන් තිබ්බ විතරයි. හරිම රසයි චෙෆ් කියලා කියන. යකෝ කන්න තම කෑවෙත් නෑ තාම. මේ කටේ ගෑවුණා විතර අරුන් කියනවා පුදුම රසයි කියලා. හරි. දැකලා තියෙනවනේ මේ වගේ ප්‍රෝග්‍රෑම්. ළමයි මේ වගේ ප්‍රෝග්‍රෑම් දැකලා තියෙනව නේද? හරි. ළමයි මේ වගේ ප්‍රෝග්‍රෑම් දැකලා තියෙනවනේ. හැම ප්‍රෝග්‍රෑම් එකකින් බං ඔය ටික තමයි වෙන්නේ. හැම එකේම ඔය ටික තමයි වෙන්නේ. හරිද? ඔහොලම. හරි. ළමයි නිකමට හිතන්නකෝ. හරිද? ඒ විදිහේ අමුතු જાතියේ කෑම ටිකක් හදලා, කෑම එකක් හදලා අන්තිමට අපිට කියනවා අපි දැන් අද හැදුවේ මෙන්න මේකයි කියලා අපි ජීවිතේට අහලා නැති නමක් කියන. ඒ නම අපි ජීවිතේට නම අහලත්නේ. අපි එහෙම જાතියේ කෑමක් ජීවිතේට කාලත්නේ. අපි හැදුවට ඔය මගුල හැදෙන්නේ නැහැ. ඕක හැදෙන්නේ නැහැ ළමයි. හරිද? උන් කියනවා අපි බලන් ඉන්නේ. නේද? උන් ගැඹුරු තෙලේ බැද්දාම ඒ කෑම එකට කියන්නේ වෙන නමක්. නොගැඹුරු තෙලේ බැද්දාම ඒ කෑම එකටම කියන්නේ වෙන නමක්. ලුණු චුට්ටක් වැඩි වුණොත් කියන්නේ වෙන නමක්. ලුණු චුට්ටක් අඩු වුණොත් කියන්නේ වෙන නමක්. උන් කියනවා අපි අහන් ඉන්නේ. නේද? බලන්නකෝ. ඔය විදියට පුතේ ලෝකේ පුරාවට අද වෙනකොට කෑම ಜಾති කොච්චරක් නම් නැද්ද? ආහාර කියන අවශ්‍යතා සීමිතයි. හැබැයි උවමනා අසීමිතයි. උවමනා අසීමිතයි. කාරණා පැහැදිලි නේද? හරි. සර් මම රැට කන්නේ නැහැ. සර් බඩගිනි කරනවා නේ කියලා දාලා. හරි. 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 පැහැදිලිද? ජනතාව අපි යමු ඊළඟට. ළමයි ඔයගොල්ලෝ දැකලා ඇති. හවසට යනවා ටීවී එකේ මෙන්න මේ වගේ ප්‍රෝග්‍රෑම්. ළමයි උදේට තමයි අර මේ කුකරි වැඩ සරන් වැඩිපුර යන්නේ. නුගසෙවනේ නේද? ආයිබෝවන් ශ්‍රී ලංකා කිය එක එක ජාතිය ප්‍රෝග්‍රෑම් වල තමයි කෑම හදන්නේ යන්නේ. ළමයි හවසට තියෙන ප්‍රෝග්‍රෑම් වල යනවා ෆැෂන් ෂෝ. නේද? දිග වේදිකාවක් හදනවා. ඒ දිග වේදිකාව හදලා නාටු කෙට්ටු කෙල්ලෝ ටිකක් හොයාගන්න. ඒ කෙල්ලොන්ට අර ඉන්න අඳුන් ටිකක් අඳනවා. ලෑස්ති කරපු අඳුන් ටික. හරිද? ඔයගොල්ලෝ දැකලා ඇති නේ? ඔයගොල්ලෝ දැකලා ඇති. ළමයි ඊට පස්සේ ඔන්න අර කෙල්ලොන්ට අර ඇඳුම් ටික අඳලා ඒ කෙල්ල ටික අර දිග වේදිකාව දිගේ අර කෙල්ලොන් ඇවිදගෙන එනවා. හරිද? මෙහෙම ඇවිදගෙන එනවා. හරිද? කෙට්ටු නාටු කෙල්ලෝ උඹලා දැකලා ඇති. උන් ටික ඒ කෙල්ලෝ ටිකත් මං එකම වගේ. හරිද? නිකන් සහෝදරියෝ වගේ. මෙහෙම ඇවිදගෙන යනවා. මොන වෝක් එකකින්ද? කැට් වෝක් එකකින් නේ. ඔන්න කැට් වෝක් එක ඇවිදගෙන. ඊට පස්සේ අවසානයේ ගැට්ටට ඇවිල්ලා නිකන් තුනටියට අත දියනවා. නේ? මේ අත තියලා පොඩ්ඩක් වටයක් කැරකෙනවා. හරිද? වටයක් කැරකිලා මොකද කරන්නේ? ඔඩියන්ස් එක දිහා බලලා නිකන් අමුතු බැල්මක් දාලා ආපහු මොකද කරන්නේ? කැට් වෝක් එකකින් ආපහු මුලට ඇවිදගෙන යනවා. එයාගේ පිටිපස්සෙන් තව එකෙක් කියනවා. ළමයි දැකලා තියෙනවනේ ෆැෂන් ෂෝ. දැකලා තියෙනවනේ. ළමයි සමහර ඇඳුම් තියෙනවා මෙලෝ රහක් නේ. නිකන් ගෑණිව කොට්ට උරියට බැස්සුවා වගේ. දැකලා තියෙනවනේ. ළමයි සමහර ඇඳුම් තියෙනවා කොට්ට උරියට ගෑණිව බැස්සුවා. මෙලෝ රහක් නේ. කාරණා පැහැදිලිද? ළමයි අපේ සමහර කොල්ලෝ එහෙම ආසයි ඕවට. සමහර කොල්ලෝ එහෙම ආසයි කට අරන් බලන් ඉන්නේ ඕවා. හරිද? සමහර ඇඳුම් තියෙනවා ඇත්තම ලස්සන ඒවාක් තියෙනවා. හැබැයි ෆැෂන් ෂෝ වල තියෙන ඇඳුම් වලින් ළමයි 100ක් ගත්තොත් 90ක්ම විසි කරන්න වෙන ඒවා. ඒ කියන්නේ ඒ ඇඳුම් ඇඳගෙන පාරේ බහලා යන්න බෑ. නේද? සමහර එවුන්ගේ ඇඳුම් ඇඳට වැඩිය හොඳයි. ඌ අඳින්න නැතුවම හිටියා. නේද? අන්න ළමයි ෆැෂන් ෂෝ. ළමයි කොහොම හරි කමක් නැහැ. ඒගොල්ලෝ දවස ගානේ එක විදිහ ඇඳුම් නිර්මාණය කරනවා. හිතන්නකෝ ඔය එක ෆැෂන් ෂෝ එකක ළමයි දවසකට සාමාන්‍යයෙන් අලුත් නව විලාසිතා 200ක් 300ක් විතර එළි දක්වනවා. හිතන්නකෝ ලෝකේ පුරා නේද? ඔය වගේ ෆැෂන් ෂෝ කීයක් එක දවසකට ක්‍රියාත්මක වෙනවද? පවත්තු නැද්ද? මේ දැන් කතා කරන මොහොතේ ලංකා ලෝකේ කොහේ රටක ෆැෂන් ෂෝ එක කෙල්ලෝ ටිකක් වේදිකාවදී කියවිදගෙන යනවා ඇති සමහර විට. පැහැදිලිද? ළමයි දැන් දැක්කම. ළමයි එහෙනම් අපි කියනවා අවශ්‍යතා සීමිතයි, උවමනා අසීමිතයි. ගොඩාරියක් තියෙන ඇඳුම් ජාති. නේද? හැම එකම එහෙම තමයි. හරි. ඊට පස්සේ ළමයි මම දැක්ක දවසක් හරි ලස්සන සිදුවීමක්. මම දවසක් දැක්කම අර ටීවී එකේ තියෙනවා නේද? අර අලුත් ජාතියේ වෙනස් විදිහේ දේවල් පෙන්වන ප්‍රෝග්‍රෑම් තියෙන්නේ. මේක පුදුම ලෝකයක්, අරුම පුදුම ලෝකයේ වගේ වැඩසටහන් තියෙනවා නේද? අන්න ඒ ප්‍රෝග්‍රෑම් එක ළමයි මම දවසක් දැක්ක මේ ඔය සිංගප්පූරුවේ හරි මැලේසියාවේ හරි ළමයි චොක්ලට් වලින් ඇඳුම් විලාසිතා නිර්මාණය කරලා. ඇඳුම් හදලා දෙන්නේ චොක්ලට් වලින්. ළමයි ලස්සන ඇඳුම් හදලා චොක්ලට් වලද කියලා හිතා ගන්නත් බැහැ.
ළමයි ලස්සන කෙල්ල අර විදිහට ඇවිදගෙන ඉන්න. හරිද? හරි අටපට්ටමන් හරි අටපට්ටම ලෝකයේ ආසා ලෝකයේ වගේ දෙකක් තියෙනවා. හරි ඔව් සර් මමත් දැක්ක කියලා දාලා තියෙනවා. හරිද? මෙන්න මේ වගේ ළමයි චොක්ලට් වලින් හදපු මහපු ඇඳුමක් ඇඳගෙන ළමයි ඇඳුම් සෙට් එකක්. ඒ මුළු ෂෝ එකේම තියෙන්නේ චොක්ලට් වලින් ඇඳුම්. ළමයි ලස්සන ඇඳුම් ඇඳගෙන එහෙට යනවා මෙහෙට යනවා මාර ගති ළමයි. හරිද? හරි. දැන් අපි නම් බං ඇඳුම් දාන්නේ සාමාන්‍යයෙන් නවල අල්මාරියේනේ. මුන්ට ඇඳුම් දාන්න වෙන්නේ අල්මාරියේ නෙමෙයි. කොහෙද? චොක්ලට් වලින් ඇඳුම් අහලා තියෙන්නේ. දැක්කද ඔකද? දැකද? හරිද ළමයි? අපි ඇඳුම් දාන්නේ බං අල්මාරියේ. මුන්ට දාන්න වෙන්නේ කොහෙද? ෆ්‍රිජ් එකේ. ඇඳුම නවල ෆ්‍රිජ් එකට තමයි දාන්න වෙන්නේ. හරිද? ළමයි මම කල්පනා කරේ ඕක නෙමෙයි සීන් එක. මම කල්පනා කරේ ඕක නෙමෙයි. නිකමට හිතපන්. හරිද? නිකමට හිතපන්. චොකලට් වලට පෙරේතයෝ කොහෙද ඉන්නවද ඔගේ? දැන් අපේ පන්තිම චොකලට් වලට පෙරේතයෝ කී දෙනෙක් ඉන්නවද? චොකලට් වලට පෙරේතයෝ කී දෙනෙක් ඉන්නවද? හරිද? ළමයි ඔය වගේ චොකලට් වලට පෙරේත එකෙක් ඉඳලා. හරිද? අපි તો චොකලට් වලට පෙරේත කොල්ලෙක් ඔය ෆිල්ම් ඔය ෆැෂන් ෂෝ එක බලන්න ගිහිල්ලා අර කෙල්ලෙක් ඇවිදගෙන එනකොට අර ස්ටේජ් එක මැද්දට පැනලා චොකලට් ටික කාගෙන කියොත් මොකද වෙන්නේ? කෙල්ලට එන්න වෙන්නේ ඉතින් හරි ඒ වැඩන්නේ අපි යම් පැහැදිලිද? හරි පැහැදිලිද වැඩි? ළමයි එක જાති වුණා. හරිද? කොල්ලෙන් දාලා මට අමුණොත් අනිවාර්යෙන් අනවසර කියන. හරි උඹ වැඩි මේ පැත්තට යන්න එපා සිංගප්පූරු මැලේසියාව පැත්තට පුතේ. හරි මේමයි. පුතේ අපි මොහොපව පාර. අවශ්‍යතා සපුරා ගැනීම අනිවාර්ය නොවේ. අවශ්‍යතා පොදුයි පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. සරලයි සංකීර්ණයි සීමිතයි අසීමිතයි. ඊට පස්සේ අපි කියනවා අවශ්‍යතා ප්‍රාථමිකයි උවමනා ද්විතීකයි. පුතේ ප්‍රාථමිකයි ද්විතීකයි. ප්‍රාථමිකයි කියන්නේ ඉස්සෙල්ලාම මිනිස්සුන්ට ඇති වෙන්නේ අවශ්‍යතාවය. මිනිස්සුන්ට ඉස්සෙල්ලාම ඇති වෙන්නේ අවශ්‍යතාවය. අවශ්‍යතාවය ඇති වුණාට පස්සේ දෙවෙනියට තමයි උවමනාව ඇති වෙන්නේ. බඩගින්නක් ආවට පස්සේ තමයි ටින් එක ඇරලා බලන්නේ කුස්සියට ගිහිල්ලා මොනවද තියෙන්නේ බිස්කට් ಜಾති කියලා. පුතේ බඩගින්නක් ආවට පස්සේ තමයි කන්න ඕනේ කියලා හිතුණාට පස්සේ තමයි අම්මෙන් අහන්නේ අම්මේ මොනවද අද උයලා තියෙන්නේ කියලා. අම්මගෙන් නිකමට හරි උයලා තියෙන්නේ මොනවද කියලා අහපන්කෝ. හරියට මල පයින්න. උයලා තියෙන්නේ මොනවද කියලා දෙන්නෙන් බැලලා කනනම් කාපන්. අම්ම බයිනෝනේ එහෙම. උයලා තියෙන්නේ මොනවද කියලා අහන්න ඔට්ටුනේ අම්මගේ. හරි. ළමයි ඒ නිසා මුලින්ම ඇති වෙන්නේ අවශ්‍යතාවය. ඊට පස්සේ තමයි දෙවෙනියට තමයි ඌමනාව හම්බෙන්නේ. පැහැදිලිද? ඇඳුමක් ගන්න ඕනේ කියන හැඟීම තමයි මුලින්ම එන්නේ. ඊට පස්සේ තමයි ෂොප් එකකට ගිහලා බලන්නේ කලිසමක්ද ගවුමක්ද ස්කර්ට් එකක්ද බ්ලවුස් එකක්ද මොකක්ද ගන්න කියලා. පැහැදිලිද? මුලින්ම අවශ්‍යතාවය. ගයක් හදන්න ඕනේ කියලා තාත්තට හිතුනොත් තමයි මේ දවස්වල අපිට හදන්න පුළුවන් තට්ටු දෙකේ එකක්ද තුනේ එකක්ද කාමර කීයද බාත්රූම් කීයද කියලා එතනින් එහාට තමයි හිතන්නේ. මුලින්ම ඇති වෙන්නේ පුතේ අවශ්‍යතාවය. පැහැදිලිද? අවශ්‍යතා ප්‍රාථමිකයි ඌමනා ද්විතීකයි. පැහැදිලිද? අවශ්‍යතා ප්‍රාථමිකයි ඌමනා ද්විතීකයි. එහෙම නැතුව බක් දැන් මුලින්ම බඩගින්නනේ එන්නේ. බඩගින්න ආවට පස්සේනේ සාමාන්‍යයෙන් කෑම හොයන්නේ. එහෙම නැතුව කෑම දැක්කම බඩගිනි හැදෙනවද? ඇබම් කෑම දැක්කම බඩගිනි හැදෙනවද? එහෙමත් වෙනව හිටපු ගමන්නේ. එහෙමත් වෙන හිටපු ගමන්. නමුත් සාමාන්‍ය වෙන්නේ කොහොමද? බඩගින්න හැදුනම තමයි කෑම හොයන්නේ. ප්‍රාථමිකයි ද්විතීකයි. ප්‍රාථමිකයි ද්විතීකයි. හරි නියමයි. හරි. ළමයි තායික පාරක් කියමු. මේ දක්වා ඉගෙන ගන්න ටික බලමු ඉක්මනට පිළිවෙලට. හරි. අවශ්‍යතා සපුරා ගැනීම අනිවාර්යයි. සපුරා ගැනීම අනිවාර්ය නොවේ. පොදුයි පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. සරලයි සංකීර්ණයි සීමිතයි අසීමිතයි ප්‍රාථමිකයි ද්විතීකයි. අවසානයකට අපි වෙනකොට පුතේ අවශ්‍යතා ප්‍රචාරණය තුලින් නිර්මාණය කළ නොහැක. ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා අවශ්‍යතාවයක් නිර්මාණය කරන්න බෑ. දැන් ටීවී එකේ කියන්න පුළුවන්ද ඔයාට දැන් බඩගිනි ගිහිල්ලා ඉක්මනට කැමරේ බෙදාගෙන කන්න කියලා කියන්න පුළුවන්ද? එහෙම වුණා කියලා අපිට බඩගිනි හැදෙනවද? නැහැ. හරිද? පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න පුළුවන්ද? දැන් රැයට අඳින ඇඳුම් අඳින වේලාවයි ඉක්මනට කියලා රැයට අඳින නයිට් කිට් එක දාගන්න කියලා. ළමයි අපි එහෙම කරාට එහෙම අවශ්‍යතාවය හැදෙන්නේ නැහැ. අවශ්‍යතාවය මිනිසාට ඉබේම මිනිසා තුලින්මයි නිර්මාණය වෙන්නේ. හැබැයි ඒ අවශ්‍යතාවය ආවොත් මෙන්න මේ જાතියෙන් තෝරා ගන්න කියලා ප්‍රචාරණය කරන්න පුළුවන් නේද? නේද? ඊජී බඩගින්නක් ආවොත්
නේද? කෑම කනකොට බීම මොනවා හරි බොන්න. EGB නැතුව කෑම එපා කියලා ළමයි දාන්න පුළුවන් නේද? යවුනේ පොපියන චමත්කාරයේ එලිෆන්ට් හවුස් ක්‍රීම් සෝඩා කියලා ළමයි නේද? බොන්න හිතුනහම ක්‍රීම් සෝඩා එකක් බොන්න කියලා ඇඩ්වර්ටයිස්මන්ට් එක දාන්න පුළුවන් නේ. ළමයි ස්ප්‍රයිට් 38 තිත දෙකල් දිනෝනේ 35ක් ආවම ඒකට තිත තියන්න ස්ප්‍රයිට් එකක් බීපන් කියලා ඈ මෙසේජ් එකක් එනව නේද? ඈ ළමයි ටීවී එකේ මෙසේජ් එකක් දෙනව නේද අපිට ප්‍රචාරණය කරලා? හරිද? හැබැයි අපිට 35 හැදෙන්නේ නැහැ ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දැක්කා කියලා. හැබැයි 35ක් ආවහම බොන්න ඕනේ ස්ප්‍රයිට් කියලා ඔළුවට දාන මිනිස්සුගේ ප්‍රචාරණය. දැක්කද? ළමයි අවශ්‍යතාවයක් නිර්මාණය කරන්න බෑ ප්‍රචාරණය තුලින්. හරිද? 7 Pepsi නේද ඔය වගේ එක එක જાති. අන්න. ළමයි හැබැයි අවශ්‍යතාවයක් නිර්මාණය කරන්න බැරි වුණාට උවමනාවක් ප්‍රචාරණය තුලින් නිර්මාණය කරන්න පුළුවන්. නිර්මාණය කළ හැකියි. නිර්මාණය කළ හැකියි. හරි. ළමයි මම මීට අවුරුදු කීපයකට කලින් හරි ලස්සන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැක්කා. පීසා හට් එකේ. පීසා හට් එකෙන් ළමයි ඒ අවුරුද්දේ හැදුවා. දැන් අවුරුදු කීපයකට කලින් ළමයි චොකලට් මෙල්ට් ලාවා කේක් එක. කාලා තියෙනවද? පීසා හට් එකේ චොකලට් මෙල්ට් ලාවා කේක්. ලාවා කේක් කියලා අපි තමයි හුඟක් ඒවකට කියන්නේ. චොකලට් ලාවා කේක්. කාලා තියෙනවද? හරි. හුඟක් අය කාලා තියෙනවා. හරි. සමහරු කාලා නැහැ දැකලා තියෙනවනේ. ඔයාලට මතකද? ඔයාලට මතකද? ඕකේ ඔයාලා පොඩිද මන්ද? ඕකේ තමයි ලස්සන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ආවා. හරිද? දරුවෙක් කනවා සර් ඔය පාඩම O level වලට එනවද කියලා. ඔව් පුතේ මේ තමයි 10 ශ්‍රේණී කොමර්ස් පළවෙනි පාඩම. හරිද? කොමර්ස් පන්ති 10 වෙනි පාඩම මේ ගණන දේවල් වලින් මොන කොහොමද පේපරේට එන්නේ කියලා අපි ඉස්සරහට පාස් පේපර්ස් කරමු තව සතියකින් දෙකකින් විතර. හරිද? හරි. ළමයි මම නැවත කියනවා. චොක්ලට් ලාවා කේක් කාලා තියෙනවා. ඒක ඇඩ්වර්ටයිස්මන්ට් එක තිබ්බ විදිහ මතකද? ළමයි සුදු පාට දීසියක ලාවා කේක් එකක් මැද්දෙන් තියලා තියෙනවා. හරිද? ලාවා කේක් එකක් මැද්දෙන් තියලා තියෙනවා. ළමයි මේ මැද්දෙන් තියලා තියෙන ලාවා කේක් එක ළමයි ලස්සන ස්පූන් එකක් අරගෙන හැන්දක් අරගෙන ළමයි මෙහෙම පැත්තකින් සයිඩ් එකෙන් කපනවා. හරිද? මෙන්න මේ විදිහට සයිඩ් එකෙන් කපනවා ළමයි. කපපු ගමන් ළමයි ඇතුලේ තියෙන චොක්ලට් ටික ළමයි ලාවා ගලනවා වගේ ගලාගෙන හරිද? ළමයි ඒක දැක්කහම බං ඊට කලින් ලංකාවේ මිනිස්සු ලාවා කේක් කාලා තිබුණේ නැහැ. ළමයි ලාවා කේක් කාලා තිබුණේ නැහැ. හැබැයි පීසා හට් එකෙන් තමයි ඉස්සෙල්ලා මිනිස්සුන්ට මෙහෙම જાති කෑමක් තියෙනවා කියලා පෙන්නුනේ. ළමයි මීට කලින් ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක දකින්න කලින් අපිට ඕන තරම් බඩගිනි ඇවිල්ලා තියෙනවා. හැබැයි චොක්ලට් මෙල්ට් ලාවා කේක් බඩගින්නක් ජීවිතේ පළවෙනි වතාවට ආවේ කවද්ද? කවද්ද? ළමයි චොක්ලට් මෙල්ට් ලාවා කේක් බඩගින්නක් ආවේ ජීවිතේ පළවෙනි වතාවට කවද්ද? අර ඇඩ්වර්ටයිස්මන්ට් එක දාලා දැක්ක දවසේ නේද? ටීවී එක ඇඩ් එක දාපු දවසේ දැක් නේද? අන්න දැන් වහන එනම් තියෙනවා. එනම් පුතේ අන්න ඒ වගේ. නේද? ටීවී එකේ අපි හොඳට ඉන්නවා සාමාන්‍ය. නේද? හිටපු ගමන් තාත්තගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා KFC එකකින් ඔෆර් එකක් තියෙනවා. චිකන් බගට් එකයි බර්ගර් එකයි පෙප්සි 4යි පොඩි ගානකට ගන්න පුළුවන් කියලා ඔන්න තාත්තගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා. දැන් මොකද වෙන්නේ? ගන්නමයි හිතෙන්නේ. නේද? ගන්නමයි හිතෙන්නේ. අන්න ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ඒගොල්ලෝ මැසේජ් එකක් විදිහට එවනවා. ප්‍රචාරණය තුලින් අපිට කන්න අදහසක් තිබුණේ KFC එකට ගිහිල්ලා. හැබැයි ඒක දැක්කාම කන්න හිතුණා. දැන් දැක්කද? දැන් දැක්කද? ළමයි ප්‍රචාරණය තුලින් ඒ උවමනාව නිර්මාණය කරා. උවමනාව නිර්මාණය කරා. හරි මේමයි. මේ තියෙන පුතේ අපි අද දවසේ සාකච්ඡා කරපු දේවල් ටික. මේ තියෙන අපි අද දවසේ සාකච්ඡා කරපු දේවල් ටික. තැක පාරක් කියමු. අවශ්‍යතා සපුරා ගැනීම අනිවාර්යයි. උවමනා සපුරා ගැනීම අනිවාර්ය නොවේ. අවශ්‍යතා පොදුයි. උවමනා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. සරලයි සංකීර්ණයි සීමිතයි අසීමිතයි ප්‍රාථමිකයි ද්විතීකයි ප්‍රචාරණය තුළ නිර්මාණය කළ නොහැක. ප්‍රචාරණය තුළ නිර්මාණය කළ හැක පුතේ මේ තමයි අපි අද දවසේ සාකච්ඡා කරපු අවශ්‍යතා සහ උවමනා අතර වෙනස්කම් සෙට් එක. වෙනස්කම් සෙට් එක. පුතේ මට මැසේජ් එකක් දාන්න. හරිද? අපි දැන් නෝට් එක ලියන්න යන්නේ. අද දවසේ ඉගෙනගත්ත දේවල් ටික සුපිරියට. හරි. හරි. සුපිරියට තේරිච්ච කට්ටිය මට මැසේජ් එකක් දාන්න. හරි අපි නෝට් එක ලියන්න. සර් දිහා බලන් හිටියත් මතක ඉන්නවා සර් සුපිරි කියලා දාලා තියෙනවා. හරි මේමයි. හරි ළමයි මේමයි. හරි අපේ ක්ලාස් එක ටිකක් වෙනස්. හරිද? මම උගන්වන විදිය ටිකක් වෙනස්. හරි මම උගන්වනකොට මැවිලා පේන්න තමයි උගන්වන්නේ ළමයින්ට.
මම උගන්වන දේ මම කියන දේ ළමයින්ට මැවිලා පේන්න තමයි උගන්වන්නේ. හරි. හරි නේද? නේද? හරි. හරි. ළමයිත් එක්ක මට තේරෙන්න ඕනේ අපේ ක්ලාස් එකේ වෙලාව ටිකක් වේගෙන් ගත වෙනවනේ. ක්ලාස් එකේ වෙලාව ටිකක් වේගෙන් ගත වෙනවා. පුතේ ඉක්මනට දාන මාතෘකාව ටියුට් එකේ තියෙන කට්ටිය ටියුට් එකේම ලියා ගන්න. අවශ්‍යතා සහ වුණ අතර වෙනස්කම්. අවශ්‍යතා සහ වුණ අතර වෙනස්කම්. අවශ්‍යතා සහ වුණ අතර වෙනස්කම්. හරි අවශ්‍යතා සහ වුණ අතර වෙනස්කම්. හරි. පුතේ ඉක්මනට දාන්න අවශ්‍යතා එක පැත්තකට වුණ අනිත් පැත්තට අවශ්‍යතා සපුරා ගැනීම අනිවාර්යයි. වුණ සපුරා ගැනීම අනිවාර්ය නොවේ. හරි. ළමයි අතරේ මම අර ෆෝන් නම්බර් එක වලට දාන්න මෙසේජ් එකක් විදිහට 0.7 286යි 70 හරි ළමා වලට මේ නම්බර් එකට මේ තියෙන අපේ ඩිජිටල් සරසවියේ WhatsApp නම්බර් එකක් හරි ළමයි මේ නම්බර් එකට ඕගොල්ලෝ WhatsApp message එකක් දාන්න ඊට පස්සේ ඒ අදාළ මිස්ලා ඒ ආයතනයෙන් ඕගොල්ලෝව WhatsApp group වලට add කරයි ඊට පස්සේ PDF එක ඉල්ල ගන්න පුළුවන් හරිද ක්ලාස් එකට සම්බන්ධ වෙන විදිහ printed tube එක කොහොමද ගෙන්වා ගන්න ඒ සියලු තොරතුරු පුතාලට ලබා ගන්න හැකියාව තියෙනවා මම දැන් එවුවා ඕගොල්ලෝ නම්බර් එක සර්ගේ නම්බර් එකක් දාන්න කියලා දාලා තියෙනවා දැනට පුතාලා මේ නම්බර් එකත් එක්ක කටයුතු කරන්න හැමදාම බදාදා පන්තිට එනවනේ මොනාරි ගැටලුවක් තිබ්බොත් ක්ලාස් එකේදී අහපන් හරි අපි ඉදිරියේදී අපේ නම්බර්ස් දෙන්න බය වෙන්න එපා වලට මොන හරි ගැටලුවක් තිබ්බොත් අහගන්න දැනගන්න ඕනේ හරි ඒ නිසා තාම රෙජිස්ට්‍රේෂන් වලනේ තියෙන්නේ ඒ නිසා දැනට ආයතනයේ නම්බර් එකට කතා කරලා සියලු තොරතුරු ටික ලබා ගන්න අපි ඉදිරියේදී වලට අපේ විෂය කර්ම පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් අහගන්න විශේෂ දෙයක් තියෙනවා නම් ගුරුවරු සම්බන්ධ කරගන්න පුළුවන් අංකයක් ලබා දෙන්නම් ඉදිරියේදී හරි සර් ආයෙනම් කැම පෙන්නන්න එපා සර් කියලා දාලා දිනවා පුතේ මේ ටික ඉක්මන ලියපු කට්ටිය මට ඕකේ කියලා මැසේජ් එකක් දාන්න හරි මේ ටික ඔක්කොම ලියලා ඉවර කට්ටිය මට මැසේජ් එකක් දාන්න ඕකේ කියලා හරි නියමයි අවශ්‍යතා සපුරා ගැනීම අනිවාර්යයි සපුරා ගැනීම අනිවාර්ය නොවේ පොදුයි පුද්ගලයාගේ පුද්ගලයාට වෙනස් වේ සරලයි සංකීර්ණයි සීමිතයි අසීමිතයි ප්‍රාථමිකයි ද්විතීකයි ප්‍රචාරණය තුළින් නිර්මාණය කළ නොහැක හැබැයි උවමනා ප්‍රචාරණය තුළින් නිර්මාණය කළ හැක ළමයි අද දවස්වල අපිට ගොඩාරියක් දේවල් ඉගෙන ගන්න පුළුවන් හැබැයි මේ විෂය අලුත් මේ සබ්ජෙක්ට් එක අලුත් ඔයාගේ ගුරුවරයා ඔයාට අලුත් නේද හැබැයි දැන් නම් හුඟක් දන්නවා සර් ගැන මේ ගන්න විදිහ හැමදේම දන්නවා හරි ඉතින් ඒ හැමදේමත් එක්ක මේ විෂයට ආදරය කරන්න පටන් ගන්නවා මහා ගොඩක් එක දවසේ ඔළුවට දාලා ඔන්න පුතේ ඔක්කොම අපේ ටියුට් එක ඉවරයි කියලා කියනවට වඩා ඔයාට තේරෙන්න හරිම රසවත්ව මේ විෂයට ආස හිතෙන විදියට අපි ඔයාලට උගන්වන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ විෂය පා වෙන්න පුළුවන්. එහෙම වුණොත් හරි අපරාධයි. මෙතන ඉන්න පුළුවන්. මං උගන්වන විදිය දැකලා මං උගන්වන විදියට ආස හිතිලා උසස් පෙළටත් කොමර්ස් කරලා ඒ අනුව විශ්වවිද්‍යාලයේ මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් අරගෙන චාටර්ඩ් කරලා නේද? දවසක කම්පැනි එක CEO කෙනෙක්, චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක්, මැනේජර් කෙනෙක් දක්වා යන්න පුළුවන් ගමන යන්න පුළුවන් දරුවෝ මේ පන්ති ඇති අනිවාර්යෙන්ම. ඒ දරුවට ඒ මට්ටමට යන එක ආස හිතෙන්නේ අද දවසේ ගියන්ස උගන්වන විදිය අනුව. මම උගන්වන විදියට ආස වුණොත් තමයි ඒ පාරදි කියන්නේ උඹලා. නේද? නිරෝෂණස උගන්වන විදියට ආස නිසා තමයි අපේ දරුවෝ නේද උසස් පෙළට ගණිත විෂය තෝරගන්නවා කියලා තීරණය කරන්නේ. නේද? අපේ ප්‍රදීප් බලංගොඩස විද්‍යාව උගන්වන විදියට ඒ විෂය දිගේ ඉස්සරහට බයෝ සයන්ස් කරනවා කියලා හිතෙනවා. අපේ පූජිත සර්ලා සිංහල උගන්වන විදියට ඊට පස්සේ අපේ අමිල සර්ලා නේද අපේ අමිල සර්ලා කෝසල සර්ලා නේද අමිල සර් ඉතිහාසය උගන්වනවා ඊට පස්සේ අපේ දිනිත් සර් ICT උගන්වනදී ඒ O level වල උගන්වන ගුරුවරයා උගන්වන විදිහට ඒ ස්ටයිල් එකට ආදරේ හිතන විදිහට ඒ විදිහට අනුව තමයි දරුවෝ තමන්ගේ අනාගතය තීරණය කරන්නේ ගුරුවරයා දිගේ ගුරුවරයා මගින් තමයි ළමයි අනාගතය දකින්නේ ගුරුවරයා හරහා ඒ නිසා අපිට වගකීමක් තියෙනවා ඔයාලට මේ විෂයන් ආස හිතන විදිහට ඔයගොල්ලෝ කැමති වෙන විදිහට ඔයාලට උගන්වන්න අපි කරන්නේ වැඩි අපි මේ කරන්නේ වැඩි අපේ ඩිජිටල් සරසවි අධ්‍යාපන ආයතනයේ ඔයාලට හැම ගුරුවරයාම උපරිම ඉහළ මට්ටමින් උගන්වන්න කටයුතු කරනවා නිරෝෂණ සර් තමයි සම්පූර්ණයෙන්ම සංවිධාන කටයුතු කරන්නේ එතකොට අපේ ගුරුවරු ගොඩාරියක් එකතු වෙලා තියෙනවා
ඔයාලා හුඟක් අපේ නිරෝෂණ සර්ගේ ගෝලයෝ නේද? නිරෝෂණ සර්ට ආදරය කරන දරුවෝ ඒ හරහා තමයි අපිටත් ආදරය කරන දේ පටන් ගන්න තියෙන්නේ නේද? හරි. අපි අපේ ලින්ක් එකක් දැක්කහම නේද? නිරෝෂණ සර්ගේ අපේ අනිත් ගුරුවරුන්ගේ ලින්ක් එකක් දැක්කහම උඹලා ෂෙයා කරන්නේ ගෲප් වලට. ගෲප්ස් හදලා තියෙන්නේ ඒ අපිට තියෙන ආදරය නිසා. ඒ නිසා අපි උඹලා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ අනිවාර්යෙන් කරනවා. මේ අවුරුදු දෙක ඇතුලේ මගේ විෂය ඇතුලේ කොමර්ස් විෂය ඇතුලේ අනිවාර්යෙන් මම ඒකක් ගන්න මට්ටමට මම එක්කගෙන යනවා. නිරෝෂණ සර් එයාගේ පැත්තෙන් එයාගේ වැඩේ කරනවා. අමිල සර් එයාගේ පැත්තෙන් පූජිත සර් අපේ දිනිත් සර් හැම කෙනාම පුතේ ඔයාලා වෙනුවෙන් කැප වෙනවා මේ අවුරුදු දෙක පුරාවට. මේක නොනවතින ඔන්ලයින් පන්තියක්. නොනවතින ඔන්ලයින් පන්තියක්. හරි. සමහර ළමයි ෆිසිකල් ක්ලාස් වලට ගියාට ස්මාර්ට් ළමයි ඔන්ලයින් ක්ලාස් එකේ නවතිනවා. ඒක තමයි විශේෂත්වය. හරිද? ඒකත් නොනවතින අඛණ්ඩව වැඩපිළිවෙලක් සහිත පිළිවෙලට යන ඔන්ලයින් පන්තියක. අපේ ඩිජිටල් සරසවියේ හිම ආයතනය. හොඳයි. එහෙනම් ජනතාව අපි අද දවසේ හුඟක් දේවල් කතා කරා. ආස හිතෙන විදිහට මේ විෂයට ගිය සතිවල හිටපු නැති නේද? ගිය සතිවල හිටපු නැති දරුවෝ හුඟක් අද දවසේ හම්බෙලා හිටියා. ඒ හැම කෙනාම හැමදාම අමතක කරන්න එපා. බදාදා රෑ 9ට කොමර්ස් ක්ලාස් එක. අපේ කොමර්ස් ක්ලාස් එක. හරි. යාළුවෝ හැමෝටම ලින්ක් එක ෂෙයා කරන්න. මං ආයතනයේ මගින් ගෲප් එකට දාන්නම් ගිය සතියේ ලෙසන් එක. ගිය සතියේ වීඩියෝ ලෙසන් එක මං හෙට හෝ අනිද්දා දාන්නම්. මේ පාඩම මේ අද දවසේ කරපු එක ඉස්සරහදී දාන්න. හරිද? ගිය සතියේ හිටපු නැති කට්ටිය ඒක බලන්න. යාළුවෝ හැමෝටම මේක ෂෙයා කරන්න. හරිද? අපි එකතු වෙලා මේ වැඩේ ලස්සනට අවසන් කරමු අවුරුදු දෙක අවසානයේ. ඔයාට අනිවාර්යෙන් ඒකක් එන විදිහට. පැහැදිලිද? හරි. නෝට් එක ලියලා ඉවරයිනේ. හැමෝම නෝට් එක ලියලා ඉවරයිනේ. හරි නියමයි. හොඳයි. හරි නියමයි. හරි. ඔයාලගේ මැසේජස් ඔක්කොම මට පේනවා. හරි. thank you පුතේ හැම දෙයකටම. හරි. බලන්න කොහොමද අපිට ආදරය කියලා දන්නවා අපිට සපෝට් එක දෙනවා කියලා කාරණාව දන්නවා. හරි. ඒ නිසාම තමයි අපිත් උඹලා වෙනුවෙන් මෙච්චර කැප වෙන්නේ. අපිත් මේ ඔයාලා වෙනුවෙන් මෙච්චර කැප වෙන්නේ. ඒ නිසා අපි එකතු වෙලා ලොකු වැඩක් කරමු. අපි හැමෝම සතුටින් මේ අවුරුදු දෙක අවසන් වෙනකොට උඹලා සතුටු වෙන්න ඕනේ. ඔයාලගේ අම්මලා සතුටු වෙන්න ඕනේ. ගුරුවරු විදිහට අපි සතුටු වෙන්න ඕනේ. අපි තුන්ගොල්ලම සතුටු වෙන විදිහට අපි අවුරුදු දෙක වෙනකන් වැඩ කරගෙන යමු. එතකොට අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන්. හරි. හොඳයි. එහෙනම් අපි අදට වැඩ කටයුතු අවසන් කරන ජනතාව නැවතත් අපි හම්බෙන ලබන සතියේ බදාදා හරියටම රාත්‍රී 9ට අනිකුත් පන්ති වලට සහභාගී වෙන්න. ඒ ගුරුවරුත් ඉතාම කැපවීමෙන් වැඩ කරන ගුරුවරු මේ දවස්වල සහභාගී වෙලා බලන්න ගුරුවරු ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. අනිවාර්යෙන් හැම පන්තියකටම සම්බන්ධ වෙන්න. අපි නැවත හම්බෙමු කොමර්ස් පන්තියේ ලබන බදාදා රාත්‍රී 9ට. උදාල හැමෝටම ආයුබෝවන්. පරිස්සමෙන් ඉන්න ජනතාව කොවිඩ් රෝගීන් හැමතැනම ඉන්නවා. ජනතාව ආයුබෝවන්.